දැන් පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරු සිහිය පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. මේ මොහොතේ අපි සියලු දෙනා මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කළ තිබෙනවා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද ධර්මය මේ මිහි පිට පවතින ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේ මෙම ධර්මය දේශනා කරන අය පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. එම ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ මේ දුර්ලභ කාරණා අපේ ජීවිතවලට සම්මුඛ වෙලා තිබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුම් සේසත් ධර්මයේ මේ මිහි පිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුලින් එම ධර්මය අපි ශ්‍රවණය කළ තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරන්න අපිට භාග්‍ය වාසනාව උදා වෙලා තිබෙනවා. අපේ ජීවිතවලට ලැබිලා තියෙන මේ උතුම් අවස්ථාව මේ මොහොත මේ ප්‍රතිලාභය තව කොතෙක් කාලයක් අපිට පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්න බෑ. කොයි මොහොතේ අපේ අතින් මේ අවස්ථාව ගිලිහිලා නැති වෙලා යාවද දන්නේ නැහැ. හේතුව අපේ ජීවිතයේ తాවකාලිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය උපමා කරන්නේ හරියට තනාග තියෙන පිණිබිඳක් වගේ. තනාග තියෙන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. කිසිම හයියක් හත්තියක් නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතය ඕනම මොහොතක මරණයට පත් වෙන්නට පුළුවන්. කිසිම හයියක් හත්තියක් මේ ජීවිතය තුල නැහැ. ඒ වගේම ජීවිතයේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලාගෙන යනවා. ගංගාව කිසිම මොහොතක නතර වෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. ඕනම දවසකදී ඕනම මොහොතකදී මේ ජීවිතය සෑම මොහොතේ මේ ජීවිතේ මරණය කරා ගලාගෙන කිසිම මොහොතක් නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. ගේ ගෙවන හැම දවසක් පාසාම හැම රාත්‍රියක් පාසාම පැයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතේ පියමොන්නන් ගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට දිය කැඳිරක් වගේ. දියේ දිර වහාම මැකෙන ඉරාය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතයේ කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා යන මරණය කරා පියමන්නගෙන මරණින් මෙකී යන ජීවිතයක්. මරණය නොයෙක් හේතුන්ගෙන් අපිට සිද්ධ වෙන්නට පුළුවන්. අපි මේ කන බොන ආහාර පාන බැරි වෙලාවක් වසක් කුසක් වුණොත් මැරෙන්න පුළුවන්. සතේ සර්පේ දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදර වලට ලක් වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිට සෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. පරිහරණය කරන නොයේ දේවල් මුල් කරගෙන මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේ බාහිරව ඇතිවෙන නොයෙක් විපත්ති කරදර මුල් කරගෙන ජීවිතේ මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා ජීවිතය කියන්නේ తాවකාලිකයි. මරණය කියන්නේ අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන අපේ ජීවිතය අවසාන කාලයේ වෙන්න පුළුවන්. අවසාන දින කීපේ සති කීපේ මාසෙ වෙන්න පුළුවන්. සමහරලාට අවසාන දවස් වෙන්නටත් පුළුවන්. ලෝතර බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ නැහැ. ප්‍රගුණ කරන්න ලැබෙන්නේ නැහැ.
මේ දවසේ මේ දිනවල අපිට අවස්ථාව භාග්‍ය වාසනාව උදා වෙලා තියෙනවා. ඒ නිසා අපි මනස බාහිර අරමුණු වලට යන්න නොදී මේ දේශනාවටම මුළු දේශවම යොමු කරගෙන මම මේ ධර්මයේ අවබෝධ කරගන්නවා කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදය අනුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නත්ති ධානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්ති අජායතු සවේ ධානංච සචේ ධානංච පඤ්ඤංච සවේ නිබ්බාන සම්තිකේති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා නත්ති ධානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්ති අජායතෝ කියලා. නත්ති ධානං අපඤ්ඤස්ස ප්‍රඥාව නැත්තම් ධ්‍යාන දියුණු කරන්න බෑ කියනවා. ඒ වගේම පඤ්ඤා නත්ති අජායතෝ, ඒ වගේම ධ්‍යාන වඩන්න නැතුව ප්‍රඥාව දියුණු කරන්නත් බෑ. සවේ ඥානංච පඤ්ඤංච සචේ ඥානංච පඤ්ඤංච, යමෙකුට ධ්‍යානයත් ප්‍රඥාවත් තියෙනවා නම් සවේ නිබ්බාන සන්තිකේ අය තමයි නිර්වාණය කරා පැමිණෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවකයෝ මේ සමාධියත් ඒ වගේම ප්‍රඥාවත් කියන මේ දෙකම දියුණු කරන්න ඕනේ. ඉතින් සමාධියට කියන වචනයත් තමයි සිත දියුණු කරනවා කියන එක. චිත්තම් පඤ්ඤංච භාවයන් කියනවා. ඒ වගේම චිත්ත විසුද්ධිය හැටියටත් මේ සමාධිය හඳුන්වා දෙනවා. එතකොට සංසාරේ අපි දිගින් දිගට යන හේතු දෙකක් තමයි අවිද්‍යාව සහ තණ්හාව කියන. මේ අවිද්‍යාව තණ්හාව දුරු කරන්න තමයි සමත විපස්සනා භාවනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ විජ්ජාභාග්‍ය සූත්‍රයේදී දේශනා කරනවා මේ සමාධිය වඩන්න ඕනේ මොකටද කියලා. සමාධිය ලැබීමෙන් වැඩෙන ප්‍රයෝජනය මොකද්ද? සමාධිය වැඩීමෙන් සිද්ධ වෙන්නේ චිත්තම් භාවයේදී කියන හිත දියුණු කරගන්න, හිත වඩා ගන්න හැකියාව ලැබෙන සමාධිය වැඩීමෙන්. හිත වැඩීමෙන් ලැබෙන ප්‍රයෝජනය මොකද්ද කියලා අහනවා. හිත වැඩීමෙන් ලැබෙන ප්‍රයෝජනය තමයි හිතේ තියෙන රාගය ප්‍රහාණය කරන්න පුළුවන් කියනවා. ඒ වගේ විපස්සනා වැඩීමෙන් ලැබෙන්නේ මොකද්ද? විපස්සනාවේ වැඩීමෙන් සිද්ධ වෙන්නේ පඤ්ඤා භාවිතී, ප්‍රඥාව වැඩෙනවා. ඒතර ප්‍රඥාව වැඩීමෙන් ලැබෙන ඵලය උන්වහන්සේ දේශනා කරනවා. ප්‍රඥාව ලැබීමෙන් වැඩෙන්නේ හිතේ යම් අවිද්‍යාවක් තියෙනවා නම් ආනි අවිද්‍යාව ප්‍රහාණය කරන්න පුළුවන්. ඒතර මේ රාගයෙන් සිත කිලිටුණත්, අවිද්‍යාවෙන් හිත වැහුණත් එයාට යථාර්ථය දකින්න පුළුවන් කමක් නැහැ කියනවා. එනිසා රාග විරාගා චේතෝ විමුක්ති, රාගය දුරු කිරීමෙන් තමයි චේතෝ විමුක්තිය ලබන්නේ. අවිජ්ජා විරාගා, අවිද්‍යාව දුරු කිරීමෙන් තමයි පඤ්ඤා විමුක්තිය ලබන්නේ. එතකොට රහත් වෙන සීල රහතන් වහන්සේලා ඒ රහත් බව ප්‍රකාශනය කරනකොට පෙන්වන්නේ චේතෝ විමුක්තිංච පඤ්ඤා විමුක්තිංච සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගෙන සාක්ෂාත් කරගෙන වාසය කරනවා කියන එක. එතකොට සියලුම රහතන් වහන්සේලා මේ චේතෝ විමුක්තියත් ලබනවා, ප්‍රඥා විමුක්තියත් ලබනවා. මේකට අපි කියනවා තව වචන දෙකක් තමයි විද්‍යා සහ විමුක්ති ලබනවා කියලා. විද්‍යාව ලබනවා, විමුක්තිය ලබනවා. ඒතර විද්‍යාව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අවිද්‍යාව කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. විමුක්තිය කියන්නේ නිදහස් වෙනවා. ඒතර අපි නිදහස් වෙන්නේ මොකෙන්ද? තණ්හාවෙන් නිදහස් වෙනවා. ඒතර තණ්හාවෙන් නිදහස් වීම තමයි විමුක්තිය කියලා කියන්නේ. ඒතර ඒකටම වචන දෙකක් තමයි මේ චේතෝ විමුක්තිය ලැබෙනවා සහ ප්‍රඥා විමුක්තිය ලැබෙනවා. ඒතර චේතෝ විමුක්තිය කියන්නේ හිතේ තියෙන මේ තණ්හාවෙන් නිදහස් වීම, රාගයෙන් නිදහස් වීම. පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ හිතේ චතුරාර්ය සත්‍ය ඇති කර නැත්නම් අවිද්‍යාවෙන් නිදහස් වීම තමයි පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ.
එතකොට මෙන්න මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ප්‍රත්‍යක්ෂ කරගන්න නම් තමා තුළ සාක්ෂාත් කරන්න නම් වඩන්න ඕනේ දේ තමයි සමත සහ විපස්සනා. ඒතර විපස්සනා භාවනාවෙන් සමත භාවනාවෙන් විශේෂයෙන්ම කරන්නේ මේ හිත දියුණු කරගන්නවා. හිතේ තියෙන දුබලතාවයන් අයින් කරනවා. එතකොට මෙන්න මේ සමතය හරියට කෙනෙකුට වඩන්න හිතේ තියෙන රාගය කියන එක ප්‍රහාණය කරන්න පුළුවන්. ඒතර හිතේ තියෙන ප්‍රධාන දෝෂයක් තමයි අරමුණු වලට මේ හිත ඇලිලා යනවා. ඒ අරමුණු මොනවද කියන එක නෙවෙයි ඕනම අරමුණක් සම්මුඛයේදී මේ හිත ඒ අරමුණට ඇල්ල යනවා. මොකද මේ හිත කියන්නේ හරියට ගංගාපු එකක් වගේ. දැන් ගංගාපු දෙයක් තියෙනවනේ ඒක හැම තැනම දාතේ ගංගාන හිට තත අල්ලන තැන ඇලෙනවා. ආන්නේ වගේ තමයි හිතේ තියෙන ගතිය තමයි රාගය කියන එක. අරමුණු වලට හිත ඇලෙනවා. එතකොට මෙන්න මේ අරමුණු වලට ඇලි යන හිත ඒ අරමුණු වලින් අයින් කළ එක අරමුණකට අලව ගැනීම තමයි අපි සමත භාවනාවෙන් කරන්නේ. ඒකයි සමතේ තෝරනකොට නිර්වචනය කරන්නේ යාචිත්තස්ස ඒකාග්‍රතා අයං තත්ත සමාධි. සිතේ එකගතාවය ඇති කර ගැනීම තමයි සමාධිය කියලා කියන්නේ. ඒකාග්‍රතාවය නැත්නම් එකගතාවය ඇති කර ගන්නවා. එකගතාවයකින් තොරව අපි දන්නු මේ ලෝකේ කිසි දෙයක් කරන්න බෑ. අපි සාමාන්‍ය වැඩක් කරන්න ගියත් ඉස්සෙල්ලාම ඇති කරගන්නේ මොකද්ද? එකගතාවය. අපි කිවිසුම් අත්සන් කරනවා කියන්නේ ඕන වැඩකදී ඉස්සෙල්ලාම කරන්නේ එකගතාවයක් ඇති කර ගන්නවා. එතකොට තමයි මේ වැඩේ එක දිගට මාරු කරන්නේ නැතුව වෙනස් කරන්නේ නැතුව එක එකනා යෝජනා ආය ගන්න නැතුව එක දිගට වැඩේ කරගෙන යන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? එක දිගට ඒ දේ කරන්න දෙන්නේ නැහැ. එතකොට එකගතාවයක් නැතුනොත් එක එකනා අයින් වෙනවා. මගදී යෝජනා ගෙන වරම කරපුවාම අර කාර්යභාරය දිගට කරන්න බෑ. ආන්නේ වගේ සිත කුසලයට එකඟ කර ගැනීම තමයි මේ සමාධියෙන් කරන්නේ. ඒතර කුසලයට සිතේ නොඇලෙන ගතියක් තියෙනවා. අකුසලයට හිතේ ඇලෙන ගතියක් තියෙනවා. හිත දැන් කුසලයට එක්ක තමයි නොපවත්වන්න බැරි. කියන්නේ කුසලයේ තුල හිත පවත්වගෙන ඉන්න බෑ. ඒතර විරුද්ධ අදහස් නෙවෙයි කයිල මේක බැහැර කරලා දානවා. ඒතර අකුසලයට එක්ක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් අපිට අනවශ්‍ය දේවල් හිත ඉන්න පුළුවන්. ඒතර හිතේ අරමුණු වලට ගොඩාක් තදින් බැහැ ගන්නවා. එතකොට ඒ වෙලාවට බාහිරව සමහරවිට මොනවා දැනුණත් මිනිස්සුන් කිසි ගාණක් නැහැ. හැබැයි කුසලයේදී එහෙම නෙවෙයි. කුසලයට දැම්මහම මේ හිත හරි අමාරු ඉන්න පොඩි වෙලාවක. ඒකනේ අර කුසලයට හිත දැම්මහම හරියට මේ මාළුවේ ගොඩට දැම්මා වගේ කියලා කියන්නේ. වාරිජෝව තලේ කිත්තු ඕකමෝකතුබ්බතෝ පරිපන්දතින් චිත්තම් මාරදේයම් පහත වේ කියලා. මේ හිත කුසලයට දැම්මහම අර මාළුවා වගේ මාළුව ගොඩට දැම්මහම ඉන්න හරි අමාරු. ඌ පුළුවන් තරම් දා ගන්නවා. හැබැයි වතුරට දැම්මට කිසි ගාණක් නැහැ. ඔහේ පීන යනවා. හිතත් එහෙමයි. කුසලයට දැම්මහම තමයි ඉන්න හරි අමාරු. හැබැයි ඒ ප්‍රශ්න ඕන තරම් එළි වෙනකනුත් හිතේ තින්නවනේ මිනිස්සු. නිින්ද යන්නෙත් නැහැ, මුකුත් නැහැ, කිසි ගාණක් නැහැ, මහන්සියකුත් නැහැ, වේශකුත් නැහැ. නේද? පහසුකම් ඕනෙත් නැහැ. වැටිච්ච තැන ඔහේ හිතේ ඉන්නවා. නේද? ඒක පුටුවක් වෙන්න පුළුවන්. ඕනම දෙයක්. එතකොට ඒ හිතේ තියෙන ස්වභාවය අරමුණු වලට මේ හිත ඔහේ යන ගතියක් තියෙනවා. හැබැයි කුසලයට දැම්මාම එහෙම නැහැ. කුසලයට දැම්ම ගමන් මොහොතක්වත් ඉන්න හරි අමාරුයි. දැම්ම වෙලේ ඉඳලා මොකද කරන්නේ? කොයි වෙලේද පැනලා යන්නේ කියලා බලන්න. ඉතින් ඒ හේතුව තමයි කුසලයේ තුලට මේ හිත හුරු ගතියක් නැහැ. දැන් මාළුවට ගොඩේ ඉඳලා හුරුවන්නේ නැහැ. උඩ හුරු වතුරේ ඉඳලා. හිතටත් එහෙමයි. කුසලයේ තුල පවත්වන්න හිත හරි අමාරුයි. ඒ නිසා ඉස්සල්ලා මේකයි අපි කුසලයේ තුල ඉඳ හිත එකඟ කර ගැනීම තමයි සමාධිය කරන්නේ. කුසලයේ තුල හිත පවත්වන්න පුළුවන් වුණොත් තමයි මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒකනේ සමාධිමත් හිත ඇති වුණාම තමයි යථාර්ථය බලන්න හරි පහසු. ඒ නිසා තමයි අපි පළමුවෙන්ම හිතේ තියෙන මේ ප්‍රධාන දුර්වලතාවය තමයි මේ ඇලෙන ගතිය. ආන්නේ ඇලෙන ගතිය අයින් අපි මේ සමාධි භාවනාව කරන්නේ. ඒතකොට සමාධිය වර්ණකොට සිත කුසලයට එකගතාවයක් ඇති වෙනවා. කුසලයේ තුල ඕන තරම් ඉන්න හිත කැමති භාවය තියෙනවා. එතකොට අර කුසලයේ තියෙන නැතනම් එතකොට තමයි ඒ තුලින් අපිට යථාර්ථය කියන දේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ සමාධිය කියලා කියන්නේ සිතේ එකඟතාවය ඇති කරගන්න. යා චිත්තස ඒකාග්‍රතා අයං තත්ත සමාධි. එතකොට හිත එහෙම දුව ගිය හිත එක තැනක දැන් ඉන්න ගතියක් තියෙනවා. නැත්නම් ඒක අරමුණක්. තමන් මේ මොහොතේ පවත්වන අරමුණ තුල ඕනම වෙලාවක් ඉන්න පුළුවන් ගතියට හිත සකස් වෙනවා. ඒකට තමයි අපි සමාධි භාවනාව කියන්නේ.
ඒ වගේ මේ සමාධිය කියන්නේ එහෙම නැතුව මේ අරමුණු නොදෙනී යාමක් හෝ එහෙම නැත්නම් එක එක දේවල් බල ඉන්න දෙයක් හෝ වටහා ගන්න තේරුම් ගන්න යන දෙයක් හෝ සමාධිය තුලින් ඇති වෙන්නේ නැහැ. දැන් සමහරු සමාධිය වැඩුවම අරමුණු එයාට නොදෙනී යනවා නම් එයා හිතන්නේ ඒක තමයි භාවනාවේ දියුණුව කියලා. අරමුණු මොකුත් දැනෙන්නේ නැත්තම්. දැන් භාවනා කරගෙන ගිහලා අපි සමාන්ට ආනාපාන සතියකුම ටික වෙලාවක් වඩාන යනකොට එයාට හුස්ම තේරෙන්නේ නැත්තම් ඒතර හිතනවා එයා භාවනාවෙන් දියුණුවයි කියලා. ඒතකොට ඇත්තට මෙතන සමාධියක් වෙන්නේ නැහැ. සමාධිය කියන්නේ මේ අරමුණන් නැතිවීමක් නෙවෙයි. අරමුණු නිරුද්ධ කිරීමකුත් නෙවෙයි. අරමුණේ යථාර්ථය පෙනීමකුත් නෙවෙයි. අරමුණ තුල හිත එක තැන් කරගෙන ඉන්න පුළුවන් ගතිය පමණයි. අරමුණට විරුද්ධ නැහැ. ගත්ත අරමුණ තුලම ඉන්න පුළුවන්. හැබැයි එක එක අරමුණු තුල කරා යන්නේ නැහැ. පටන් ගත්තේ මොකද්ද? ආන්නේ අරමුණ තුලම ඉන්න පුළුවන් මේ ඒකාග්‍රතාවය තියෙනවා. අරමුණ තුල සිත එකගතාවයටපත් වෙන්නේ අරමුණ තුල එයාට හැබැයි යම් සතුට සුම්නස ප්‍රීතිය තියෙනවා. ඒ නිසා තමයි එයා එක තැනක ඉන්න කැමති වෙන්නේ. එතෙක් ඒ සතුට සුම්නස ලැබුවේ නැති නිසා තමයි සිතේ සතුට හොයන අරමුණ කරා යන නිතරම මහන්සි ගන්න. හැබැයි සමාධිය වඩනකොට මේ මොහොතේ පවත්වන අරමුණ තුල එයාට ලොකු සතුටක් සැපයක් සැනසෙල්ලක් තියෙනවා. ඒක මේ සමාධිය තෝරනකොට පෙන්වන්නේ සමාධිය කියන්නේ මොකද්ද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. ඒතර ඔය පහෙන් යුත් එක්ක තමයි අපි සමාධිය කියන්නේ. එහෙම මේ සමාධිය කියන්නේ නැතුව මේ මොකුත් නොදැනෙන දෙයක් හෝ භාවනා කරන යනකොට සිත ඔක්කොගෙම නිදහස් වීමක් හෝ එහෙම දෙයක් වීමක් නෙවෙයි. සමහරවිට හිතනවා සමහරුන්ට භාවනා කරන යනකොට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. ඒතර එයා හිතන හිත ගොඩාක් සමාධිගත වෙලා කියලා. කිසිම දෙයක් නොදැනී යාම නෙවෙයි සමාධිය කියන්නේ. තමන් පවත්වන කමඨහන තුල අරමුණ තුල සිත පවත්වීම. ඒකයි. ඒතට ඒ සඳහා අනිවාර්යයෙන්ම ඒකයි අපි භාවනා කරන්න නිමිත්තක් අවශ්‍යයි. ඒකට කියන සමත නිමිත්ත කියලා. සමාධි වඩන නිමිත්තක් ඕනේ. ආන්නේ නිමිත්තට තමයි අපි මොකද්ද කියන්නේ? කමඨහන කියලා කියන්නේ. ඒකයි අපි ගොඩාක් කමඨහන් ගන්න. භාවනා කරන කමඨහන් ගන්න ගොඩාක් දේශනා කරලා තියෙනවනේ නේද? ඒතකොට ඒ එක එක පුජ්‍යලයන්ට ඒ කැමති අරමුණක් කරන් ආන්නේ අරමුණ තුල තමයි සමාධිය වඩන්නේ. ඒකට මොනවා හරි කමටහනක් ගන්න ඕනේ. ආනාපාන සතිය ගන්න පුළුවන්. කෙනෙකුට මෛත්‍රී ගන්න පුළුවන්. කෙනෙකුට ඕනම් බුද්ධානුස්සතිය ගන්නත් පුළුවන්. කෙනෙකුට අට්ටික සංඥා වගේ භාවනාවක් ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ මේ දේශනා කරපේව සමාධි නිමිති හැටියට. ඒතර ඒ වගේ නිමිත්තක් අරගෙන ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ නිමිත්ත පුළුවන් තරම් මනසිකාර කරන්න ඕනේ. මොකද මේ මනසිකාරය තුල තමයි ධර්මතා දිනු කරන්න පුළුවන්. මනසිකාරය කියන්නේ අරමුණ පවත්වන ගති. දැන් මේ හිතේ නිතරම මනසිකාරය තියෙනවා. ඒ මනසිකාර කරන්නේ මොකද්ද අපි? මොනවා හරි නිමිත්තක් හැම වෙලේම මනසිකාර කරනවා. නොවන වෙලාවක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. හැම වෙලේම මොනවා හරි මනසිකාර කරනවා. ඒතර ඒව මොනවා හරි එක්ක අතීතයක් වෙන්න පුළුවන්, එක්ක අනාගත දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් මේ මොහොතේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන, නැත්නම් හිතට අරමුණු වෙන. ওই මොනවා හරි අපි මානසිකාර කරන එක තමයි හැම මොහොතෙම වෙන්නේ. අරමුණක් හිතින් පවත්වනවා. නැත්නම් නිමිත්තක් පවත්වනවා. ඕන වෙලාවක බැලුවොත් මොනවා හරි නිමිත්තක්. ඉතින් වැඩිපුරම මේ හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීතයත් එක්ක නැත්නම් අතීත නිමිති තමයි වැඩියෙන් භාවිතා කරන්නේ. අතීත නිමිති. එහෙම නැත්නම් කරන්න තියෙන දේවල්. ඉදිරියේ දේවල්. ඒව තමයි ගොඩාක් මනස්කාර කරන්නේ. ඒතර මේ මොහොතේ ඉතින් ඔන්න අරමුණු තිබුණොත් ඒවා පාවිච්චි කරනවා. ඒ අරමුණු නැති වුණ ගමන් මොකද වෙන්නේ? ඒවෙන් ඉස්සර ගත්ත නැත්නම් එහෙන් ඉස්සර ගත්ත අරමුණු කනෙන් ඉස්සර ගත්ත අරමුණු අරන් තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් ඇහැට ඉදිරියට බලන්න තියෙන දේවල් එහෙම නැත්නම් කනෙන් අහන්න තියෙන දේවල් ඒවා කොහොම සැලසුම් කරනවා. ඒවට තමයි අපි ධම්ම කියලා කියන්නේ. ඒවට කියනවා ධම්ම කියලා. ඒතකොට නිතරම මේ ආයතන ඔස්සේ තමයි මේ මනස අපි කියන්නේ බාහිර ආයතන ඔස්සේ තමයි මේ මනස නැත අරමුණු කරන්නේ අපි නිතර මනසකාර කරන්නේ. ඒතකොට මොනවා හරි මනසකාරය තුළ අනිවාර්යෙන් අපි මේ හිත පවත්වනවා. එක එක දේවල් මනසකාර කරන එක නතර කරලා එක නිමිත්තක් කරන් ආන්නේ නිමිත්ත මනසිකාර කිරීම තමයි අපි සමාධිය කියන්නේ. සමාධිය වඩනකොට එක නිමිත්තක් කරන් ආන්නේ එකම දිගට මනසිකාර කරනවා. ඒක නතර කරන්නෙම නැහැ. ඒ නිමිත්තම මනසිකාර කරන එකයි අපි නිතරම භාවනාවට කමටහනක් ගන්න.
නැත්නම් අරමුණක් ගන්න. අරමුණු ගන්න නැතුව භාවනා කරන්න යන්නේ නැහැ. එතකොට ඒ අරමුණු ආස්වාස ප්‍රාස්වාස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අට්ඨික සංඥා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ගුණ වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ලෝක සත්‍ය අරමුණු කරගෙන ලෝක සත්‍යයට මිශ්‍රිත වඩන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අරමුණක් අරගෙන ඒ අරමුණ එක දිගටම පවත්වන එක තමයි කරන්නේ. ඒතර අපි සමාධිය පමණක් ආසනයක වැඩුවා නම් ඒ සමාධිය වඩන්න අපි ගත්ත නිමිත්ත අපි භාවනාව අවසන් වෙනකම්ම තියෙන්න ඕන. ඒකෙන් කිසි වෙලාවක බැහැර යන්න බෑ. බැහැර ගියොත් මොකද වෙන්නේ? සමාධිය වැඩෙන්නේ නැහැ. ඒක සමාධිය වැඩෙන්නේ නැහැ. ඉතින් සමාධියක් කෙනෙකුට වඩන්න ඕන නම් අර අරමුණ තුලම නැති අරමුණම මනසිකාර කරන්න ඕන. මනසිකාරය කියලා කියන්නේ භාවනාවේ කොයි අවස්ථාවකවත් නැති වෙන එකක් නෙවෙයි. දැන් අරූප ඥාන වැඩුවත් මනසිකාරය තියෙනවා. ඒතර සමාපatti ගත්තත් ඒ වගේදී මනසිකාරය තියෙනවා. නිරෝධ සමාපatti තමයි නැති. ඒකට තමයි සංඥා වේදිත නිරෝධ සමාපatti කියන්නේ. මොකද සංඥා වේදනා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මනසිකාර කරන්න බෑ. ඒතර නිරෝධ සමාපත්තියේදී තමයි උන් මනසිකාර වෙන්නේ නැත්තේ. ඒ වගේම නේව සංඥා නා සංඥායතනෙත් මනසිකාර කරන්න බෑ. ඒකයි නේව සංඥා නා සංඥායතනය අර සමතේ වඩපු කෙනෙකුට විපස්සනා වඩන්න පුළුවන් එකක් නෙවෙයි හැටියට දේශනා කරන්නේ. අපි ධ්‍යාන ගත්තොත් එම් පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ඊළඟට ආකාසානංචායතනෙ, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන ඔය හැමතැනදී බුදුරජාන් වහන්සේ විපස්සනා වඩන දේශනා කරනවා. හැබැයි නේව සංඥා නා සංඥායතන දේශනා කරන්නේත් නැහැ. නිරෝධ සමාපත්තිය දේශනා කරන්නේත් නැහැ. ඇයි? ඒවා තුළ තමයි මානසිකාරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර අනිත් හැම භාවනාවට කියන්නේ සංඥා මානසිකාරය. සංඥාවකුත් තියෙනවා, මානසිකාරයකුත් තියෙනවා. හැම භාවනාවම සංඥා සහ මානසිකාරය. ඒතර ඒ නිසා මේ මානසිකාරය කියන්නේ අරමුණක් පවත්වන්න ඕනේ. දැන් අපි අරූප ඥාන වැදුවොත් මානසිකාරයක් තියෙනවා. ඒකයි නොයේ නානත් සංඥාන අමනසිකාරෝ කියන්නේ. නොයේක සංඥා මනසිකාර කරන්නේ හැබැයි අනන්ත ආකාශෝ ආකාශය අනන්තයි ආකාශය අනන්තයි ආකාශය අනන්තයි ආකාශය ඒ මනසිකාරය පවත්වනවා. කරන්නේ ඒකයි නානත් සංඥාන අමනසිකාරෝ කියන්නේ. නොයේ සංඥා මනසිකාර කරන්නේ යන්නේ නැහැ. එතකොට හැබැයි ආකාශය අනන්තයි කියන මනසිකාරය තුල දිගටම ඉන්නවා. අනිත් එකටත් තියෙන කමඨාන විඥානං අනන්තං විඥානං අනන්තං ඊට පස්සේ ඊළඟ එකටත් තියෙන නත්ති කිංචි නත්ති කිංචි. එතකොට නේව සංඥාන සංචවත එක වඩන මුල් අවස්ථාවේ ඒක වඩන්නත් මනසිකාරය තියෙන එකට කියන සන්තමේතං පනීතමේත. මෙතන තමයි සාන්ත, මෙතන තමයි පනීතන. එතන සාන්ත පනීතන එතන නතර වෙනවා. ඒ නතර වුණාන් පස්සේ ආයි මොකුත් නැහැ. ඒතර තමයි තේරෙන්නේ නැහැ. ඒතර ඔන්න සංඥා වේදනා ඔය මොකුත් අප්‍රකට වෙලා යනවා. ඒකයි නේව සංඥා නා සංඥා. සංඥා ඇත්තෙත් නැහැ කියනවා, නැත්තෙත් නැහැ කියනවා. ඉතින් ආන්නේ තැන ඉඳලා ඔන්න විපස්සනා වඩන්න එහෙම බෑ. මොකද දැන් හඳුනගන්නෙත් බෑ, මනසිකාර කරන්න බෑ. ඒකයි. එතකොට හැම භාවනාවකදී මේ මනසිකාරය කියන එක ඒ නිසා ක්‍රියාත්මක වෙනවා. අනිත් දේවල් එක එක තැන් වලදී අතෑරවට හැබැයි මනසිකාරය කොතනකදීවත් අතාරින්නේ. ඒතර මනසිකාරය කියන්නේ අරමුණක් පවත්වන ගති. නිමිත්තක් පවත්වන එක. ඒකට අපි ඒකයි නිමිත්තක් අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි මේකට අපි මේ කමඨහන කියලා කියන්නේ. තරමුණ කමඨහන කියලා කියන්නේ. ඒතර ඒ අරමුණ අපි එක දිගටම ඒ අරමුණම පවත්වන්න අවශ්‍ය වෙනවා. ඒ අරමුණ පවත්වන්න තමයි සමාධිය කියන එක හිතේ සකස් වෙන්නේ. අපි නිකන් ඇහුවොත් එimhe කොහොමද කෙනෙකුගේ හිතේ සමාධියක් ඇති වෙන්නේ කිව්වොත් මොකද්ද කරන්න ඕනේ කිව්වොත් සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය. ඒකයි. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරපු හිත එකතෙන් කරගන්න දේශනා කරපු අරමුණක් කරන් ඒ අරමුණ මොකද කරන්න ඕනේ? මනසිකාර කරන්න ඕනේ. ඉතින් ඒකට නොයෙක් අපි කමඨාන් ගන්නවා. ඒවා කසින භාවනා වශයෙන් තියෙනවා, ඊළඟට නොයෙක් වශයෙන් තියෙන හැම එකේදීම කරන් තියෙන අරමුණක් කරන් ඒ අරමුණ පවත්වන්නට ඕනේ. ඉතින් ඒ නිසා මනසිකාරය කියන එක භාවනාවේදී අපි කිසිම තැනක නතර කරන්න සමත වැඩුවත් මනසිකාර කරන්න ඕනේ, විපස්සනා වැඩුවත් මනසිකාර. වෙනස තියෙන්නේ සමතේදී අරමුණේ තියෙන ස්වභාවයන් මෙනෙහි කරන්න යන්නේ නැහැ.
අරමුණ කියන්නේ මොකද්ද? ඒ ස්වභාවයෙන් මෙනෙහි කරන්න යන්නේ අරමුණේ. සමතේ වඩනකොට. සමතේ වඩනකොට අරමුණක් පවත්වන එක විතරයි කරන්නේ. අරමුණ මොකද්ද කියලා හොයන්න යන්නේ නැහැ. විපස්සනාවේදී තමයි අරමුණ මොකද්ද කියලා හොයන්න යන්නේ. අරමුණ මොකද්ද කියලා බලන්න යනවා. අරමුණේ යථාර්ථය බලන්න යනවා. ආන්නේ බලන්න නම් අරමුණේ යථාර්ථය මොකද කරන්න ඕනේ? ඒකත් අන්න මෙනෙහි කරන්න ඕනේ. අරමුණේ යථාර්ථය මෙනෙහි කරන්න ඒ අරමුණ එතකොට අන්න අවබෝධ වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එතකොට සමතේදී හැබැයි එහෙම අරමුණේ ස්වභාවයෙන් හොයන්න යන්නේ අවශ්‍ය වෙන්නේ අරමුණ තුළ ආනසිය පවත්තන්න. ඒක ඒ නිසා අරමුණක් කරන් අරමුණ දිගටම මනසිකාර කරනවා. එතකොට අපි ආනාපාන සතිය වඩනවා නම් ආනාපාන සතියේදී ආස්වාස් ප්‍රාස්වාස් අපි දිගටම මෙනෙහි කරන්න ඕනේ. ඒකට හුස්ම යනකොට හුස්ම ඇතුළට ඇතුල් වෙනවා කියලා අපි මනසිකාර කරන නැත්නම් සිහි කරන්න ඕනේ. පිට වෙනකොට පිට වෙනවා කියලා සිහි කරන්න ඕනේ. ඇතුල් වෙනකොට ආයත හුස්ම ඇතුල් වෙනවා කියලා සිහි කරනවා. පිට වෙනකොට ආයත පිට වෙනවා කියලා සිහි කරනවා. ඒකයි සෝ සතු අස්ස සති සතු පස්ස සති හෙතම සිහි හතු හුස්ම ගන්නවා. සිහි හතු හුස්ම හෙලනවා. එතන මේ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ සෑම මොහොතේම කායිකව තියෙන ස්වභාවයක්. ඒක කයේ තියෙන ස්වභාවයක්. කයේ තියෙන නිමිත්තක් ඒක. ඒක අපි භාවනා කරත් නැතත් හැම වෙලෙම තියෙන මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස. ඒක කායික ස්වභාවයක්. ඒක කායානුපස්සන හැටියට දේශනා කළා තියෙන කයේ තියෙන ස්වභාවයක්. ඒකට 아무තින් මේ භාවනා කරනකොට කරන එක නෙමෙයි හැම වෙලෙම සිද්ධ වෙන දෙයක්. හැම වෙලෙම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. නැත්නම් මොකද්ද? සිහිය නැහැ. ඒකයි. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා සිහිය නැහැ. ආන්නේ සිහිය ඇති කර ගැනීම තමයි අපි ආනාපාන සතියෙන් කරන්නේ. ආස්වාස ප්‍රාස්වාස තුල සිහිය ඇති. ආන්නේ නිසා අපි හුස්ම ඇතුළට ඇතුල් වෙන බව අන්න අපි මනසිකාර කරන්න ඕනේ නැත්නම් සිහි කරන්න ඕනේ පිට වෙනකොට පිට වෙනවා කියලා සිහි කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි ආනාපාන සතියේ පළවෙනියෙන්ම පියවරක් හැටියට කරන් තියෙන්නේ. ඒකට ඒක හැර ඇත්තටම පටන් ගන්නෙ වෙන මොකුත් කරන්න දෙයක් ස්වභාවිකව ඇතුල් වෙනවා පිට වෙන හුස්ම පිළිබඳව අනමනසිකාර කරන්න විතරයි තියෙන. හුස්ම ඇතුල් වුණට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා. ඒකයි අපි නිතරම නිමිත්තක් ගන්න. නිමිත්ත තමයි ඊතර මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස. එතකොට ඒ නිමිත්තෙන් තොරව කොයි වෙලේකවත් හිත බැහැර වෙන්න බෑ. ආනාපාන සතියෙන් තොරව කිසිසේත්ම බැහැර වෙන්න බෑ. ආනාපාන සතිය තුළම සතර සතිපට්ඨාන වඩන අය රහත් වෙන මොහොතේ ඒ ආස්වාස ප්‍රාස්වාස තුළ ඇසී පවත්වන. ඒක කොයි වෙලේකවත් එකෙන් බැහැර වෙන්නේ නැහැ. එතකොට ඒ අවබෝධයට ගන්න ආනාපාන සතිය තුලින් ඇති වෙන අරමුණු තමයි ඊට පස්සේ ආනේ ඒව තමයි ඊට පස්සේ ඒ ඇති වෙන දේවල් පිළිබඳ සිය පවත්වන ඒව අවබෝධ කරගෙන තමයි රහත් වෙන්න මේව කරගන්න. නැත්නම් ආනාපාන සතියෙන් කොයි වෙලේකවත් එයා පිට වෙන්නේ. ඒක අන්තිමටත් කියන්නේ පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. එතකොට පටිනිස්සග්ග කියන්නේ අර තණ්හාව වීසියල යන නැත්නම් තණ්හාව නැති කරලා දාන. ඒතර ඒ මොහොතේ එයා අන්න ආස්වාස ප්‍රාස්වාස තුල සිහියෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ අපි සමත භාවනාවක් කරනකොට ගත්ත අරමුණෙන් කිසිසේත්ම බැහැර වෙන්න බෑ. අපි අට්ටික සංඥා වැඩුවා නම් ඒක දිගටම ඒ තුලම ඉන්න ඕනේ. එවෙන් ඇති වෙන ධර්මතා සමාධිය වඩනකොට මුකුත් මේව කරන්න යන්නේ. ඒ ධර්මතා මොනව හැදුනත් එයා නිතරම අර කමඨහන තුල මොකද එයා දන්නා මේ අරමුණ තුල මනසකාර ත්‍රිරීමෙන් ඇති වෙන දේවල් තමයි මේවා. ඉතින් ඒවා පවත්වන්න නම් නැත්නම් සිතේ දැන් සමාධිය තුන සමාධි දිගට තියෙන අරමුණ තුල හිටියොත් පමණයි. ඒ නිසා සමාධි වර්ණ කෙනා ඒ අරමුණ දිගටම පවත්වන්න ඕන. ඒක අපි භාවනා පටන් ගත්ත මොහොතේද දිගටම තියෙන්න ඕන. මානසිකාරය කියන එක. ඒකට අපි එකයි කමඨහනක් නැත්නම් නිමිත්තක් ගන්න. එහෙම නැත්නම් භාවනා කරන මේ හිතට ඉඳ දීලා හිතට ඒ වෙලාවේ නේව දිහා බල බල ඉන්න යන්නේ නෑ. හිතට ඕන එක පාට වේදනාවක් ඇතුණ ඒක දිහා බලනවා. එහෙම නැත්නම් වෙනත් අරමුණක් එනවා ඒක දිහා බලනවා. එහෙම කරොත් සමාධිය වැඩෙන්නේ. ඉතින් සමාධිය අවශ්‍ය කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමඨහනක් අරගෙන නැත්නම් කර්මස්ථානයක් කරගෙන අරමුණක් අරගෙන ඒ තුලම පවත්වන්න මහන්සි ගන්න ඕනේ. ඒතකොට ඒ ආසනේ ඒ කමඨාන මිසක මේ වෙලාවට ඇහෙන දේවල් දැනෙන දේවල් මුකයටවත් යන්නේ නැහැ. ඒකනේ සිත එක අරමුණකට එක්තෙන් කර ගන්නවා කියන්නේ ඒකයි. ඒකත් කමඨාන පමණයි. ලොකුවට මේ භාවනා වඩන්න බාධකයක් આવොත් ඒකට යොමු වෙලා ඒක අයින් කරන්න පුළුවන්. නමුත්
සාමාන්‍යයෙන් ගත්තොත් ඒ කිසිම වෙනත් බාහිර අරමුණට යන්නේ නැතුව අර ගත්ත අරමුණ තුම සීහ පැවැත්වීම තමයි අපි සමාධිය දියුණු කරනකොට කරන්නේ. ඒ සඳහා මානසිකාර්ය කරන්න අවශ්‍යයි. ඉතින් ඒ සඳහා අපි ආනාපාන සතිය ගන්නවා නම් මේ ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම ඇතුළට ඇතුල් වෙනවා කියලා සිහි කරන්න ඕන, පිට වෙනකොට පිට වෙනවා කියලා සිහි කරන්න ඕන. ආයත හුස්ම ඇතුළට ඇතුල් වෙනවා, පිට වෙනකොට පිට වෙනවා. ඉතින් වදින තැන් අරම හොයන්න යන්නෙත් නැහැ. මොකද සමහරට ඒව හොයන්න ගියොත් වදින තැන් අපිට අහු වෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ අපි බලන ඉන්න තැන වදින්න නැතුනොත් අපි කියන හුස්ම නැහැ කියලා. නැත්නම් හුස්ම තේරෙන්නේ නැහැ කියනවා. නේද? හුස්ම දැනෙන්නේ නැහැ කියනවා. ආනාපාන සතිය කොච්චර වඩා ගියත් මට කවදාකවත් හුස්ම අහු වෙන්නේ නැහැ කියන හුස්ම ගන්නම තමයි කියන්නේ. ඒ වෙලාවෙත් හුස්ම ගනිද්දි කියන හුස්ම තේරෙන්නේ නැහැ කියලා. නේද? මේ හේතුව ඇයි? හුස්ම වදින තැන් හොයන්න යනවා. ඉතින් තමන් වදින තැන් වල හුස්ම නැහැනේ. ඒතකොට මොකද වෙන්නේ? හුස්ම නැහැ කියලා කියන්නේ. නේද? නැත්නම් හුස්ම තේරෙන්නේ නැහැ කියන. ඉතින් ආස්වාද ප්‍රාස්වාද කියන්නේ හැම වෙලෙම තියෙන තේ අපිට තියෙන කොහෙද වදින්නේ නෙවෙයි සිහිය පවත්වන්න දැනුවත් භාවයත කරගන්න. දන්නවා. ඇතුල් වුණා කියලා දන්නවා. පිට වුණා කියලා දන්නවා. ඒකයි. ඇතුල් වෙනකොට ආයෙත් ඇතුල් වෙනවා කියලා දන්නවා. පිට වෙනකොට ආයෙත් පිට වෙනවා කියලා දන්නවා. ඉතින් ඒක රෙන්න වෙන මුකුත් කරන්න යන එක නෙවෙයි. ඒතර ඒ විදිහට අපි ආයාසයකින් තමයි එතකොට අපි මේ මානසිකාර්ය පවත්වාගෙන ඉන්නේ. බොහොම අපහසුයි. මොකද හිත එහෙම දුවනවා නිතරම. ඒත් අපි අකණ්ඩව මොකද කරන්නේ? මේ මානසිකාර්යයෙන් පවත්වාගෙන ඉන්නවා. මෙන්න මේ මානසිකාර්ය මේකම කරගෙන ඉන්නකොට මේ සඳහා අපේ උදව්වට ධර්මතාවයක් සකස් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ විතක්ක කියලා කියන්නේ. ඒතර සමාධියක් ඇති වුණොත් සමාධිය තුළ තියෙන ධර්මතාවයකට කියන විතක්ක කියලා. විතක්ක කියලා කියන්නේ මොකද්ද? එකම අරමුණක් වේගයෙන් අරගෙන දෙන නැත්නම් ඒ දේම දිගටම අරන් දෙනවා. එහෙම අරන් දෙන්න කෙනෙක් එනවා. දැන් අපි කියමු අපි මල් අමුණනවා කියලා. මා තනියෙන් මල් ගන්නවා, තෝරනවා, අමුණනවා. ඉතින් ඒතර ටිකක් කරදරයිනේ. දැන් ඕක දකින්න කෙනෙකුට හිතනවා මෙයාට උදව් කරන්න ඕන කියලා. එයා මොකද කරන්නේ? ඒ ඇවිල්ලා මල් අරන් දෙන. ඒතර අනිත් එක්කනට කරන් තියෙන මොකද්ද? ඔව් අමුණන්න විතරයි. අර වේගෙන් දෙනකොට මෙයාට මොකද වෙන්නේ? මෙයාට ආයෙ වටපිට බලන්න, එහෙම මේ බලන්න ඒව මොකුත් කරන්න බෑ. මෙයාට දැන් මල් දාන්නේ කරන්න වෙර කරන් දෙයක් නැයි. එක දිගට යාට ඒක අන්න අරන් දෙනවා. එතකොට ඒ උදව්ව ලැබෙනකොට යාට ආයෙ වෙන මොකක්වත් කරන්න විදියක් නැහැ. එයාට මල් දාම ඉන්න වෙනවා. නේද? අන්න ඒ වගේ තමයි දැන් මානසිකාර කරන අරමුණ નિરાයාසයෙන් හිතට ඒ නිමිත්ත ගලාගෙන එනවා. ඒ නිමිත්ත හිතට નિરાයාසයෙන් ගලාගෙන එනවා. අන්න ඒකට තමයි විතක්ක කියලා කියන්නේ. ඒතර විතක්ක කියන චෛතසිකයේ ධර්මතාවය කුසලයේ යෙදෙන එකක් අකුසලයටත් එතකොට අර කෙනෙක් උදව් කරන එක මල් ගොතන්නත් උදව් කරන්න පුළුවන්, වෙන ඒකට ගිහලා උදව් කරන්න පුළුවන්. ආන්නේ වගේ තමයි විතක්කය කියන්නේ කුසල පාශික වගේම අකුසල පාශික වෙනවා. එයා අර උදව් කරන කෙනා නෝට තමයි යාට නම වැටෙන්නේ. එයා කුසල්ද වෙන්නේ අකුසල්ද වෙන්නේ කියන එක. එතකොට එයාගේ කාර්යභාරය හැබැයි කොහේ ගියත් කරන්නේ මොකද්ද? අත් උදව් දෙන එක. නේද? ආන්නේ වගේ තමයි විතක්ක කියලා කියන්නේ එකම අරමුණක් දිගටම හිතට ගලාගෙන යන ගතියට. එතකොට අපි සාමාන්‍යයෙන් අකුසල වශයෙන් අපි දන්නවනේ නේද? මොනවා හරි ප්‍රශ්න හිතට ගලාගෙන යනකොට එකම ප්‍රශ්නේ නෑ හැම වෙලේම. අපි කියන මේක හරියට මට විතර්ක වෙනවා කියන්නේ. නේද? කණ්ඩ ගියත් නාන්න ගියත් හැම වෙලේම අර නිමිත්තම තමයි ගලාගෙන ඉන්නේ. ඒ සිද්ධියම එන ඔළුවට කොච්චර කරන් නතර කරන්න හරි අමාරු. එතකොට මොකද මේකම අපිට හිතන්න වෙනවා ඊට පස්සේ. ඒ මොකද ඒ අරමුණ ඒ තරමට හිතට ගලාගෙන එනවා. ආන්නේ වගේ තමයි මේ භාවනා කිරීමේදී සමාධි භාවනා වැඩිීමේදී අර එක අරමුණක් නැගත්තේ දැන් මේ එක අරමුණ මොකද වෙන්නේ? ඒකම දැන් හිතට නිතරම નિરાයාසයෙන් හිතට ගලාගෙන ඒක තමයි විතක්ක කියලා කියන්නේ. ඒ අරමුණ දැන් අපි ආනාපාන සතිය වඩනවනම් හුස්ම ඇතුළට ඇතුල් වෙනවා පිට වෙනවා පිට. ওই මානසිකාරයේම දැන් નિરાයාසයෙන් හිතට එනවා. හුස්ම ඇතුළට ඇතුල් වෙනවා පිට වෙනවා. මෛත්‍රී වඩනවනම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සබ්බේ සත්තා භවන්තු. අට්ටික සංඥා වඩනවනම් අට්ටි නැත මේකයි තියෙන නැට සැකිල්ල. මේකයි තියෙන නැට සැකිල්ල. එතකොට කසින භාවනා කරනවා නම් පටවි වගේ අර සමාධියට ගත්ත ඒ අරමුණ નિરાයාසයෙන්ම හිතට අන්න ඊට පස්සේ ගලාගෙන යනවා. එතකොට අරමුණ નિરાයාසයෙන්ම හිතට ගලාන ඒ අරමුණ තුලම තමයි හිත හැසිරෙන්න වෙන්නේ. වෙන දැන් කොහෙවත් යන්න බෑ. දැන්
අර මල් දෙනකොට මල් දෙදා ඉන්න වැරෙන්න මේ වටපිට බල බල ඉන්න විදිහක් නැහැ නේද? එයාට ඒ වැඩේ කරන්න වෙනවා. ආන්න ඒ වගේ තමයි මේ දෙන අරමුණ තුළම හිත හැසිරෙන්න වෙනවා. වෙන කොහොමවත් යන්න බෑ. ඒකට තමයි විචාර කියලා කියන්නේ. දැන් දෙනවනේ අරමුණ. ඒ අරමුණ තුළම ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙම කරගෙන වෙනවා. ආයෙ වෙන කොහොමවත් යන්න විදිහක් නැහැ. ඒ දෙන අරමුණ විතරයි. එතකොට මෙන්න මේ විතක්ක ਵਿਚාර හරියට ක්‍රියාත්මක කොට මේ දැන් ඔන්න හිතට අතීතයට යන්නත් බෑ. අනාගතයට යන්නත් බෑ. ඒ වගේ මේ මොහොතේ අරමුණු වෙන එකක් ගන්නත් බෑයි. එයාට දැන් අරමුණක් තියෙනවා. ඒකයි. අරමුණක් දෙනවා එයාට. දෙන අරමුණෙන් බැහැර මෙයාට දැන් යන්න විදිහක් නැහැ. ඉස්සර එයා කැමති අරමුණු තිබ්බ දැන් එයාට එහෙම යන්න විදිහක් නැහැ. මොකද මේ එයා පටන් ගත්ත වැඩේට දැන් උදව් කරුවෝ ඇවිල්ලා දැන් කරන්න දෙයක් නැහැ. මේ වැඩේ කරන්න වෙනවා. දැන් යානේ මල් ගොතන්න ගත්තේ බයි උදව් කාවෙත් මොකද වෙන්නේ? දැන් කම්මැලි කියලා දාලා යන්නත් බෑ. නේද? ඊළඟට වෙන කෙනෙක් කතා කරොත් දැන් ඕක දිහා යොමු වෙලා එයා දිහා කතා කර කර ඉන්නත් බෑ. ඒ වුණොත් මොකද වෙන්නේ? මේ දෙනෝනේ නේද? ආන්න ඒ වගේ දැන් අතීතයට අනාගතයට හිත යන්න විදිහක් නැහැ. දැන් මර මේ මොහොතේ ගත්ත අරමුණ තුලම අන්න පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා. එතන මේ එකම අරමුණක් දිගට පවත්වන වෙනකොට ආන්නේ අරමුණ තුලින් සිතේ ලොකු ප්‍රීතියක් ඇතිවෙන. මොකද දැන් එයාට තේරෙනවා හිත ඉස්සර වගේ හෙට මෙහෙට දුවන්නේ නැහැ. එතන මේ අරමුණ තුල ඉන්න ගතියක් තේරෙනවා. කමඨහන තුල පවත්වාගෙන ඉන්න පුළුවන්. සෑම ආශ්වාසයක්ම දැනුවත් නැතුල් වෙනවා. සෑම පාශ්වාසයක්ම දැනුවත් වෙන මෛත්‍රී වඩන හැම මොහොතේම ලෝක සත්වයාට එක දිගට සෙත් කරනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. ඒතර ලෝක සත්වයාට අර ආශිර්වාදයට පේන දිගටම ක්‍රියාත්මක වෙනවා. ආන්න එහෙම තමන් කරන ක්‍රියාව තුළ ඒ දිගටම ක්‍රියාත්මක වීම දකින්නකොට දැනෙනකොට මොකද වෙන්නේ? හිතට ලොකු ආන ප්‍රීතියක් ඇති වෙනවා. ඒකත් එක්ක කායික වශයෙන් මානසික වශයෙන් ලොකු සැහැල්ලුවක් ඇති වෙනවා. එතකොට මේ මොහොතේ මේ පවත්වන අරමුණ දැන තුලින් ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙනකොට දැන් වෙනේ වුණේ නෑ. වෙන එක තැන් වල යන්න අවශ්‍යතාවයක් නෑ. දැන් මොකද වෙන්නේ? සිත මේ දෙයට කැමති වෙනවා. මේ මොහොතේ පවත්වන අරමුණෙන් එහාට යන එක ඒකට තමයි ඒකග්ගතාව කියලා කියන්නේ. ආය වෙන දේවල් අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ මොහොතේ පවතින ආනාපාන සතිය තුලම ලොකු ප්‍රීති සුඛ ඇති. ඒ නිසා මේ අතීතයක් දැන් හිතන්න අවශ්‍ය නැහැ. අනාගතේ ගැන කල්පනා කරන්න ඕනෙත් නැහැ. මේ මොහොතේ එන එක සද්ද බද්ද අරවම වහන්න කතා එක එක්කනගේව සෙවෙනේ කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. කායට අපහසුවක් දුකක් වුණා නම් ඔය ගැන හිත ඉන්න දෙයක්වත් නැහැ. ඊට වැඩි ලොකු සතුටක් තියෙනවා. ඒක කායික අවස්ථාවට වැඩි මානසික වශයෙන් ලොකු සතුට ප්‍රීතියක් තියෙනවා. ඉතින් ඒ නිසා හැම අරමුණු අතහැරලා මොකද වෙන්නේ? ඒක අරමුණ තුලම ඉන්න ඒක තමයි ඒකාග්‍රතාව කියන්නේ. ওই පහටම තමයි අපි කියන්නේ මොකද්ද? ওই පහටම තමයි සමාධිය කියලා කියන්නේ. ওই පහටම සමාධිය කියලා කියනවා. ඒකයි. ওই පහ එකතු වුණාම තමයි සමාධිය කියලා කියන්නේ. ඒකයි. එතකොට මේ මොහොතේ මානසික වශයෙන් ගත්තොත් එම විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ. කාමයන්ගෙන් එයා දැන් වෙන් වෙලා. ඇයි? එයාට මේ දැන් ජීවිතයේ සතුටක් ලබන සන්තෝෂයක් ලබන්න මේ ඇහැට බේර රූප අවශ්‍ය නැහැ. කනට ඇහෙන සද්ද අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පංචකාම ගුණ අරමුණු කරගන්න අවශ්‍ය නැහැ එයාට දැන්. ඒ නිසා විවිච්චේව කාමේ කියන්නේ ඒකයි. ඒ වගේ විවිච්චේව අකුසලේ ධම්මේ. කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ඕවා ඒ වගේම නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා වගේ අකුසල ධර්මයන්ගෙමුත් එයා මේ වෙලාවේ වෙන් වෙලා. ඊළඟට ඒකයි සවිතක්කං සවිචාරං විතර්ක විචාර සහිත. සවිතක්කං සවිචාර විවේක ජම්පීතන. ඒතර මානසික විවේකයත් එක්ක හට ගන්න මොකද්ද? මනස දැන් හරි සාමක එහෙම දුවන ගතිය දුරංගමං එක ඕව නේද? එහෙම දුවන්නේ දැන් එයා එක තැනක ඉන්නකොට හරි අන්න විවේකයක් ඇති වෙනවා. අරමුණු වලට ගියාට මොකද නේද? අපි දැන් ට්‍රිප් යනෝනේ නේද? විවේක ගන්න කියලා ඉතින් ආපුවම හොඳ මොන විවේකද හොඳටම එම්බත් වෙලා නේද? ඉතින් ඒ වගේ තමයි මේ අරමුණු කරා යනවා සතුට වෙන්න ගියාම මොකද වෙන්නේ හැබැයි? හොඳටම එම්බත් වෙනවා. හැබැයි මේ එක තැනක හිටියාම නැත් ඒක අරමුණක් තුලින් ඊට වැඩි ලොකු සතුටක් තියෙන. ඒකයි විවේකජම් පීති සුඛං කියන්නේ. විවේකයෙන් හටගත් පීති සුඛ සහිත. අන්න පටමඥානං උපසම්පජ්ජ
විහෙරති. ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා. ඉතින් ඒ නිසා මේ සමාධි භාවනාව වඩනකොට ඊට ඔය ධර්මතාවයන් සකස් වෙනවා අපි කළ යුතු දේ තමයි ආන්න මානසිකාරය. දැන් අපි නිකන් ඉවොත් ප්‍රීතිය ඇති කර ගන්න ඕනේ. ප්‍රීතිය ඇති කර ගන්න නම් ප්‍රීතිය කියන්නේ සංස්කාරයක් නේ. ඒක සකස් වෙන්න ඕනේ දෙයක්. හිතේ සකස් වෙන්න ඕනේ දෙයක් තමයි ප්‍රීතිය. දැන් ප්‍රීතියක් ඇති කර ගන්න මොකද්ද කරන්න ඕනේ? මොනවා හරි මානසිකාර කරන්න ඕනේ. මානසිකාරය කරන්නේ නැතු බෑ. ඒතර කියන අත්තිමික්කේ පීති සම්බොජ්ජංගට්ටාන. දැන් පීතිය බොජ්ජංගයක් හැටියට අපි ගත්තොත් එම් නිරාමිෂ ප්‍රීතියක් ඇති කර ගන්න නම් ආන්නේ නිරාමිෂ ප්‍රීතිය ඇති කර ගන්න නම් අත්තිමික්කේ පීති සම්බොජ්ජංගට්ටානිය දනම් ප්‍රීතිය ඇති වෙන අරමුණු තියෙන තත්ත්ව යෝනිසෝ මනසිකාරා බහුලීකාරා. ආන්නේ අරමුණ තුල බහුල වශයෙන් යෝනිසෝ මනසිකාරය කරනවා. ඒ කියන්නේ මේ පීතිය ඇති වෙන අරමුණ බහුල වශයෙන් මොකද කරන්නේ? මනසිකාර කරනවා. අපිට හුදෙක් තනිකරම ප්‍රීතියක් ඇති කර ගන්න නම් අපිට කරන්න ඕන මොකද්ද? ප්‍රීතිය ඇති වෙන අරමුණු තියෙන බුදුරයන් වහන්සේ ගුණ සිහි කරනවා. අපි දුන්නු අපි නැත්නම් අපි පරිත්‍යාග චේතනාව ගැන අපි මෙනෙහි කරනවා. අපි රැක සීලයක් ගැන මෙනෙහි කරන. ඒතර මොකද වෙන්නේ? ඉක්මනින් ප්‍රීතිය ඇති වෙනවා. එතකොට ඒ අරමුණ මෙනෙහි කරේ නැත්නම් ප්‍රීතියක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අරමුණ මොකද්ද වෙන්න ඕනේ? ආනමනසික. ඒක අරමුණ පවත්වන්න ඕනේ. අරමුණ පවත්වන්න නැතුව ප්‍රීතිය ඇති වෙන්නේ නැහැ. ඒක. ඒ නිසා අනිවාර්යෙන් අරමුණ පවත්වන්නම ඕන. එතකොට තමයි ප්‍රීතිය ඇති වෙන්නේ. ආන්නේ වගේ තමයි මේ අර ගත්ත කමඨාන එක දිගට පවත්වන ඉන්නකොට තමයි මේ ධර්මතාව ඔක්කොම සකස් වෙන්නේ. එතකොට ඒකයි මේ මානසිකාර සම්භව සබ්බේ ධම්මා කියන හැම ධර්මතාවයක්ම පවතින්නේ මොකින්ද? මානසිකාරය. ඒක මානසිකාරය තියෙන තාක්කල් තමයි ධර්මතාව තියෙන්නේ. මානසිකාරය නතර වුණොත් ඔය ඔක්කොම ටික නතර වෙලා එකක්වත් ආයෙ තියෙන්නේ නැහැ. ඒතර මානසිකාරය තියෙනකන් තියෙන නිසා තමයි අපි අර ගත්ත කමඨාන මානසිකාර කිරීම කිසිසේත්ම නතර කරන්නේ නැහැ. එහෙම කරොත් ඒක නතර කරාට මානසිකාරය නතර වෙන්නේ නැහැ. ඒක මෙනෙහි නොකරට වෙන ඒවා ඊට පස්සේ මෙනෙහි කරන්න යනවා. කොහොමත් මානසිකාරය කොයිලේක නතර වෙන එක නෙවෙයි. කමඨාන මෙනෙහි නොකරොත් එමෙ ඉතින් මොකද වෙන්නේ? එක්ක අතීතය මෙනෙහි කරන්නේයි. ඒක නැත්තම් ඇයි මට භාවනා කරන්න බැරි වුණේ කියලා හරි මානසිකාර කරයි. මේ පාරත් හරි ගියේ නැහැ කියලා ඒව හරි මානසිකාර වෙයි. නේද? ඉතින් ඒ විදිහට මොනවහරි මානසිකාර කරනවා. එහෙම නැත්තම් මං කරනක මේ වැරදිද කියලා මානසිකාර වෙයි. නේද? ඒකත් එක්ක මොකද වෙන්නේ? තව ඔන්න සැකයට වාජනය වෙනවා. එහෙම නැත්තම් මට පෙර පින් තියනවද නැද්ද කියලා මානසිකාර වෙයි. ඉතින් ඔය ඒ නිසා මොනවහරි මානසිකාරය වෙනවා. නතර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි භාවනා කරනකොට අපි නිතරම ඒ සමාධි නිමිත්තක් අනිවාර්යයෙන්ම අපි ගන්නට ඕන. සමාධි නිමිත්තට තමයි කමඨහන කියලා කියන්නේ. ඒක ඉතින් තමන්ට කැමති නිමිත්තක් ගන්න පුළුවන්. ආනාපාන සතිය ගන්නත් පුළුවන්. අට්ටික සංඥා වගේ භාවනාවක් ගන්නත් පුළුවන්. ඒ වගේම මෛත්‍රිය ගන්නත් පුළුවන්. බුදුරජාන් වහන්සේගේ ගුණ සිහි කරන්න පුළුවන්. ධර්මයේ ගුණ සිහි කරන්න පුළුවන්. සංඝයාගේ ගුණ සිහි කරන්න පුළුවන්. ඒ වගේම තමන් රකින්න සීලය ගැන, තමන්ගේ පරිත්‍යාග ගුණය ගැන, ඒ වගේම තමා දියුණු කරන සද්ධා සීල සුති ත්‍යාග ප්‍රඥා මේ වගේ ඕනම දෙයක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ ඒ අරමුණ මිසක් තමන් දන්න කියන ඔක්කොම කර ඉන්නේ නැහැ. එහෙම නැතුනොත් අපි හිතන්නේ ඒ වෙලාවට එනව දිහා බල ඉන්න ඕනේ. හිත කියන්නේ මැජික් එකක්. ඉතින් මෙයා එක ඒවා දෙනවා. ඉතින් ඕව බල ඉන්න කියොත් මොකද වෙන්නේ? ඒතට හිතේ එකඟතාවයක් ඇති වෙන්නේ. ඒතට හිතට විවේකයක් නැහැ. ඉතින් මෙයා දෙනවා කෙරවරක් නැතු. ඉතින් ඔක්කොම බල ඉන්නවා. එයා මෙයා අරක දෙනවා මේක දෙනවා. ඉතින් මෙයා පෙන්නන බල හිටියොත් හරියන්නේ නැහැ. ඒ නිසා අරමුණක් ගන්න ඕනේ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේ කමඨහන් කියලා දේශනා කරලා තින්නේ. ඒකත් ඒක කමඨහන් නෙවෙයි නේද? මහා ගොඩක් දේශනා කරලා තියෙනවා. ඉතින් මහා ගොඩක් දේශනා කරලා තියෙන්නේ මොකද්ද? අර එක එක්කෙනාට රුචි නිමිති තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමන් කැමති කමඨහනක් කරන් සමාධි භාවනා වඩනවා නම් ඒ කමඨහන තුල මිසක් කිසි මොහොතක පිට යන්න බෑ. ඒකම දිගටම වඩන්න ඕනේ. ගමන් ගත්ත කමඨාන පමණයි වෙන මොකක්වත් ගන්න බෑ. ඒතකොට භාවනාව දියුණුද කියලා බලන්න ඕනේ. තමන් පටන් ගත්ත තැනද අවසන් කරනකොටත් නැතර වෙලා ඉන්නේ. ඒක ගත්ත අරමුණ තුලද ඉන්නේ. ආනාපාන සතිය ගත්තනම්
භාවනා නතර කරන මොහොතටත් තියෙන්න ඕනේ මොකද්ද? ආනාපාන සතිය. හුස්ම ඇතුළට ඇතුල් වෙනවා කියලා සීව කරන්න ඕනේ. පිට වෙනකොට පිට වෙනවා කියලා. මෛත්‍රිය වැඩුවා නම් පටන් ගත්තේ මෛත්‍රිය නම් අහවඩනකොටත් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඉතින් මෛත්‍රිය කියන්නේ සම්පත්තික භාවනාවනේ. ඒ නිසා එයාට පණයන්කේ ඉඳගෙන නැගිටිනකොටත් පුළුවන් ඒ අරමුණෙන්ම නැගිටින්න. සක්මනේට ගියන් පස්සේ සක්මනේදිත් ඒ අරමුණම පවත්වන්න පුළුවන්. සක්මනේදිත් ඒ ලෝක සත්‍ය වෙනෙන් සෙත් කිරිල්ල කරන්න පුළුවන්. ඒවට කියන්නේ එකයි සම්පත්තික භාවනාව. හැබැයි ආනාපාන සතිය කියන්නේ පරියංක භාවනාව. ඒක පරියංකේ පමණයි කරන්නේ. ඒකට කල්ලාතෝ දේශනා කරන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපේත්වා උජුං කායං කාය යුජුදෙන්නත් ඕනේ. ඊළඟට පරියංකයෙන් බඳ ගන්නත් ඒකයි පරියංකං ආවජිත්වා. පරියංකයෙන් බඳ ගන්නත් ඕනේ. කාය යුජුෙන්නත් ඕනේ. ඊට පස්සේ තමයි අර ආනාපාන සතිය වඩන්නේ. ඒ නිසා ආනාපාන සතිය කියන්නේ මොකද්ද? සබ්බත්තික කමඨාන නෙවෙයි. ආනාපාන සතිය කියන්නේ ඉඳගෙන ඉරියව්ව අපි බොහෝ දුරට කරන භාවනාව. ඒතර මෛත්‍රිය කියන්නේ සබ්බත්තිකයි. තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ. විගත මිද්ද කියන්නේ නිදිමත නැති හැම මොහොතෙම ඉඳගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නවා නම් ඇවිදිනවා නම් හාන්සි වෙලා ඉන්නවා නම් නිදිමත නැත්තම් ඒතං සතින් අදිට්ඨි මේ කන සිතින් අදිෂ්ඨාන කරනවා සියලු සත්වයන්ට මේ සිත වැඩි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සුවපත් වේවා. ඉතින් මේ මානසිකාර්යය තමයි සෑම මොහොතේම පවත්වන්නේ. ඒ මානසිකාර්යයෙන් හැර වෙන කිසිම මානසිකාර්යයක් පවත්වන්නේ නැහැ. ඒ නිසා මේ සමාධියක් කෙනෙක් වඩන්න කැමති නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම ඒ වගේම සමාධියෙන්තරව අපිට කිසිසේත්ම විපස්සනා වඩන්න බෑ. ඒකයි. හැබැයි භාවනා ආරම්භයේදී කෙනෙකුට සමතේ වඩලා විපස්සනා වඩන්නත් පුළුවන්, විපස්සනා වඩලා සමත වඩන්නත් පුළුවන්. ඒ වගේම දෙක එකටම කරන්න පුළුවන්. ඒකට කියන මොන භාවනාවද? යුගනද්ද භාවනාව. ඒ කියන්නේ සමාධිය වඩනවා. වඩපු සමාධිය තමයි ඊට පස්සේ විපස්සනා කරන්නේ. ඒතර ඒකට කියන්නේ යුගනද්ද භාවනාව. ඒකට යුගනද්ද භාවනාවේදී එයා මොන හරි අපි ආනාපාන සතිය අරගෙන කියලා ආනාපාන සතිය අරගෙන සමාධිය වැඩුවා කියමු. ඒ සමාධිය වැඩුවට පස්සේ ආ විපස්සනා කරන්නේ මොකද්ද? විපස්සනා කරන්නේ ඇති වුණු සමාධිය. ඇති වුණු සමාධිය තමයි විපස්සනා කරන්නේ. මොකද එයාට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇති වුණු සමාධියත් එක්ක මිසක්ක සමාධිය ඇති කරගන්න හේතුණු කාරණාව නෙවෙයි. සමාධිය ඇති කරගත්තේ ආනාපාන සතිය නම් දැන් එයාට නිදාස් වෙන්න ඕනේ මොකෙන්ද? ආනාපාන සතිය තුලින් ඇති වුණු සමාධිය. මොකද ආනාපාන හුස්ම නිදහස් වෙන්න දෙයක් නැහැ. එයා නිදහස් වෙන්න ඕනි ඒ තුල ඇති වුණු සංස්කාරය. මොකද ඒකට හිත බැඳුනොත් මොකද වෙන්නේ? ඒකට හිත බැඳුනොත් උපාදාන වල භවයක් හැදෙනවා. ඉතින් ඒ නිසා එයා අවබෝධ කරගන්න යන්නේ අර කමඨාන නෙමෙයි මොකද්ද? ඒ තුලින් ඇති වුණු සමාධිය. ආන්නේ නිසා තමයි සමාධිය වඩලා ඒ සමාධිය තමයි විපස්සනා කරන්නේ. එතකොට ඒ සමාධිය විපස්සනා කරනකොට ක්‍රම කීපයකට එයාට කරන්න පුළුවන්. ඒ සමාධි සංස්කාරයක් හැටියට බලන්න පුළුවන්, පංච උපාදානස්කන්ධයක් හැටියට, සමාධි හිතක් හැටියට ගන්න පුළුවන්, සමාධි ධර්මතාවයක් හැටියට ගන්න පුළුවන්. එහෙම අරගෙන තමයි එයා විපස්සනා කරන්නේ. ඉතින් අපි පස්සේ පුළුවන් ඉගෙන ගන්න. එතකොට අර මූලික කර්මස්ථානයේ එතකොට එයා විපස්සනා වේදී භාවිතා කරන්නේ. මොකද එයාට හිත නිදහස් කරගන්න ඕනේ අර කමඨහන නෙමෙයි ඒ තුලින් ඇති වුණු මොකද දැන් එයාගේ හිත බැඳලා තියෙන්නේ කමඨහන නෙමෙයි ඒ තුලින් ඇති වෙච්ච ධර්මතාවයන්ට ප්‍රීතියට තමයි සුඛයට ඒවට තමයි බැඳලා තියෙන්නේ. සමත්යෙම ගත්තොත් අපි සමාධි සිත කියලා කියන්නේ. ඒතකොට ඒකට තමයි එයා බැඳලා ඉන්නේ. ඒක තමයි මම මාගේ කියලා පේන්නේ. ඒක තමයි නිත්‍ය සුඛාත්ම වශයෙන් පේන්නේ. ඉතින් ඒ තුල තමයි එයා පදිංචි වෙලා ඉන්නේ. ඉතින් ඒ පදිංචියෙන් දෙකටම හිටියොත් මොකද වෙන්නේ? ඒ පදිංචිය තුලින් හිටියොත් එimhe ඉතින් භව සංස්කාර හැදෙනවා. ඉතින් එයා ඒකෙන් අනිවාර්යෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ නිසා තමයි එයා සමාධියක් වඩවලා ඒ සමාධිය තමයි විපස්සනා කරන්නේ. ඒකට තමයි යුගනද්ද භාවනා කියලා කියන්නේ. ඒතර
කමත කර්මස්ථානය කරන් සමාධිය වඩලා ආන්නේ ඇති වෙනු සමාධිය විපස්සනා කරනවා. ඉතින් සමාධියක් වගේ දෙයක් එයා විපස්සනා කළා ඒකට එයාගේ හිත නොඇලෙන්නවනම් නොබැඳෙනවනම් ඒ අරමුණ මම වාගේ මට අයිති කියලා ගන්න නැති වෙන්න පුළුවන් නම් අනිත් අරමුණු වලින් එයාට නිදහස් වෙන්න බැරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිකන් හරියට ගේ අතෑරියාම ගේ කුස්සියේ තියෙන බඩුව අතරින්න අමාරුයි. සම්පූර්ණ ගේ අතෑරිය. එතකොට කුස්සියේ බඩු ගිහිල්ලා මේ හැන්දත් යන ඒක ගැන හිතන්න මේ හැන්ද වටිනවද නැද්ද ඒ ගැන මොකද කරන්න දෙයක් නැහැ නේද? මොකද ඒ තරමට ලොකු අරමුණක් අතෑරලා. ඉතින් අර අනිත් අරමුණු කොහොමවත් වටින්නේ නැහැ. ආන්නේ වගේ සමාධියක් වගේ දෙයකට හිත නොබැඳී ඉන්න පුළුවන් නම් සමාධිය ඇති වෙනකොටම සිහිය පිටනවා නම් මේකත් සංස්කාරයක් මේකත් මට අයිති එකක් නෙවෙයි. ආන්නේ විදිහට සිහිය දිනු වෙනවා නම් මොකද සමාධිය කියන්නේ කිසිම ආකාරයකට පීඩනයක් ඇති නොකරන තන්නේ කරම සැපම තියෙන ආයි කොහෙවත් නිකන් දුකක් එහෙම පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් අරමුණකුත් ඒකත් වෙනස් වෙනවා නම් ඒකත් මගේ නෙවෙයි නේද? එතකොට අනිත් ඒවා කොහොමද මාගේ නේ. ඒක ඒ නිසා ඒ විදිහට අර සමථ විපස්සනා දෙක එකට කරන්න පුළුවන්. ඒ නිසා අපි සමාධියක් වශයෙන් පමණක් භාවනා කරන මොහොතට හොඳට මතක තියාගන්න ඕනේ ඒ සමාධි අරමුණු මිසක් අපි එන එක අරමුණු කරා යන්නේ මේ මොහොතේ හිතට දැනෙන දේවල් කයට දැනෙන දේවල් ඕවා පස්සේ යන්නේ නැහැ. එහෙම යනවා නම් එතන සමාධියක් වෙන්නේ නැහැ. එනේ අරමුණු දේවල් අපි අනිත්‍යයි දුකයි අනාත්මයි හැටියට මෙනෙහි කරොත් ඉතින් විපස්සනා වෙන්න පුළුවන්. හැබැයි සමාධිය වෙන්නේ නැහැ. ඉතින් සමාධියක් අනිවාර්යෙන් නිවන් දකින්න අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය මත සමාධිය වඩනවා නම් අනිවාර්යෙන්ම සමාධි භාවනාවක් නැත්නම් සමාධි නිමිත්තක් කරන් ඒකම දිගටම භාවිතා කරන්න ඕන. ඉතින් ඒ වෙලාවේ තොට යට පරිපූර්ණ වශයෙන්ම සමාධි වැඩෙනවා. ඊට පස්සේ යට ඉතින් විපස්සනාවට යන්න ගැටලුවක් වෙන්නේ නැහැ. ඒතර විපස්සනා වඩන කෙනෙක් විපස්සනා වඩනවා නම් එයා කරන්නේ මොකද්ද? එයා අරමුණේ එයත් අරමුණු ගන්නවා. ඒ අරමුණේ යථාර්ථය බලන එක තමයි එයා කරන්නේ. ඒ අරමුණ වල යථාර්ථය බලනවා. ඒතර විපස්සනා කරනකොටත් එක එක දේවල් අරගෙන කරන්න යනවත් අරමුණක් කරමුණොත් ඒකටත් කමඨාණක් ගන්න එක. ඒකට කියන විපස්සනා කර්මස්ථාන කියලා. ඒතර ආන්නේ ගත්ත අරමුණේ එයා කරන්නේ මොකද්ද? යථා ස්වභාවය විමසලා බලන එක. යථාර්ථය බලන. යථාර්ථය බලන්නේ ඒකේ මොනවද බලන්න ඕනේ? ආදීනෝ මෙනෙහි කරන්න ඕනේ. ඒකයි අපි අරමුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අනුමෙනෙහි කරන්නේ. එතකොට ඒ තුලින් යට විපස්සනාව දිනු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සමත කරත් විපස්සනා කරත් කරන්න තියෙන්නේ මොකෙන්ද? මනසේ කාර්ය. මනසේ කාර්ය කියන්නේ අරමුණත් පවත්වන ගති. ඒකයි. එතකොට සමාධියේදී අර එක අරමුණක් සිත තුළ පවත්වන විපස්සනාවේදී අරමුණේ යථාර්ථය අනුවිමසන යථාර්ථ මනස්කාර කරනවා. යථාර්ථ මනස්කාර කරන යථාර්ථය පේන්න පටන් ගන්නවා. ඒ නිසා සමාධියක් අපි දිනු කරන්න කැමති නම් ඉතින් හොඳට මතක තියාගෙන මොනවාරි Taman කැමති අරමුණක් ගන්න ඕනේ. භාවනාවේදී නිතරම කමඨහන කියන්නේ තමා කැමති දෙයක් වෙන්න ඕනේ. හිත රුචි දෙයක්. දැන් කන්න කිව්වොත් එහෙම අපි යන්නේ මොනවද කන්න? ඔව්. කැමති දෙන්නේ දෙන්නේ නේද? සමහරලාට පෝෂ්‍ය වැඩිව තියෙන්න පුළුවන්. ඒ වුණාට සමහරට මන්ද පෝෂණයෙන් වගේ ඉන්න කෙනෙකුට දෙන්න යන්නේ මොනවද? එයා කැමති දෙයක්. නේද? නැත්නම් අපිගේ ආහාර අරුචියෙන් ඉන්නේ මන්ද පෝෂණ ආහාර අරුචියෙන් ඉන්න කෙනෙකුට අපි කැම දෙන්නකොට පෝෂ්‍යදායම දේ නෙමෙයි දෙන්න යන්නේ මොකද්ද? එයා කැමති දේ මොකද අරුචියනේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි සමාධි භාවනාවක් කරනකොට හිත රුචි අරමුණක් තමයි ගන්න. කැමති අරමුණක්. ඉතින් කැමති ආනාපාන සතියෙන් නම් කැමති මෛත්‍රියට නම් කැමති බුදුරයන් වහන්සේ ගුණ සිහි කරන්න නම් කැමති තමන්ගේ සීලය වර්ජනය කරන්න නම් අනේ අරමුණක් ගන්න. ඒ මොන අරමුණක් වුණත් කිසිම ගැටලුවක් නැහැ. බුදුරයන් වහන්සේ කමඨාණක් හැටියට දේශනා කරන ඔය හැම කමඨාණෙම රහත් වෙන්න පුළුවන්. ඒක සම්බන්ධත විපස්සනාවද කියන ප්‍රශ්නකුත් නැහැ. ඕනම බුදුරයන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් කමඨාණක් හැටියට භාවනා මානසිකාරයක් නැත්නම් භාවනා අරමුණක් හැටියට ඒක සමත භාවනාවක් වුණත් විපස්සනා භාවනාවක් වුණත් ඒකෙන් යන නිවන් දකින්න පුළුවන්. ඉතින් සමත භාවනාවක් වශයෙන් වර්ණ කෙනා ඒ අරමුණ තුලින් ඇති වෙච්චි ආනේ සමාධිය තමයි විපස්සනා කරන්නේ. ඉතින් ඒ නිසා බුද්ධානුස්සතිය වැඩිලා වුණත් රහත් වෙන්න පුළුවන්. මෛත්‍රී වඩලා වුණත් රහත් වෙන්න
පුළුවන්. ඉතින් ඒක වෙනස තියෙන්නේ විපස්සනා වඩනකොට මෛත්‍රී සමාධිය ඇති කරගන්න අරමුණ විපස්සනා කරන්න යන්නේ නැති එකයි. මොකද අපි කිව්ව ලෝක සත්‍ය අරමුණු කරගෙන මෛත්‍රී වැඩි ඊට පස්සේ ලෝක සත්‍ය අනිත්‍යයි දුක්ඛයි මම මාගේ නෙවෙයි කියලා බලන්න යන්නේ නැහැ. ඒ අරමුණ නෙවෙයි ඒ ලෝක සත්‍යයට මෛත්‍රී වැඩිම තුල ඇති වුණු සිත තමයි විපස්සනා කරන්නේ. මොකද එයාට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලෝක සත්‍ය නෙවෙයි ලෝක සත්‍යයට මෛත්‍රී කරන්න ගියාට පස්සේ ඇති වෙච්ච දේ. ඊට පස්සේ කියන්නේ ලෝක සත්‍යය ගන්න වෙන්නේ මගේ මෛත්‍රිය මට දැන් මෛත්‍රිය වඩන්න පුළුවන් නේද? මට දැන් කේන්ති යන්නේ නේද? දැන් ලෝක සත්‍ය කතාන්තරයක් නැහැ. දැන් තියෙන උපාදානෙ මොකද්ද? මෛත්‍රී සිත. එහෙනම් යාට දැන් ගැලවෙන්න ඕනේ කාගෙන්ද? මෛත්‍රී. ඒකයි. ඒක තමයි යාට දැන් ප්‍රධාන බාධක වෙන්නේ. මොකද දැන් ලෝක සත්‍ය අරමුණු කරන කේන්ති යන්නේ නැහැ. ඒව භව සංකාර කොහොමද දෙන්නේ? නෑ. දැන් සංකාරය දෙන්නේ මොකෙන්ද? ආන්න මෛත්‍රී සිතේ. මෛත්‍රියෙන් තමයි දැන් යාට භව සංස්කාරය හැදෙන්නේ. දැන් යාට ගැලවෙන්න ඕනේ ඉස්සෙල්ලා කොහෙන්ද? ආන්න ඒකයි භව සංස්කාර හැදෙන එකෙන්. ඒ කියන්නේ මෛත්‍රී මුල් කරන උපාදාන වෙන එකට. උපාදාන වුණොත් භවයක් ඇති වෙනවා. උපාදාන තමයි අත්වාද උපාදාන. ඒතර අත්වාද උපාදානෙන් එයා ගැලවෙන්න ඕනේ. එහෙම නැතුනොත් එයාට කාම ලෝකෙ උපදින්න නැති වෙයි. හැබැයි තින් රූප ලෝකේ යාගේ උපදින්න නිදහස් වෙන්න බෑ. ඒ නිසා උපදින්න නිදහස් වෙන්න භාවනා කරන කෙනෙකුට ඒකත් ඊට පස්සේ බාධකයක් වෙනවා. ඒ නිසා එයා ඒ නිසා තමයි අර සමතේ වඩන්න ගත්ත කර්මස්ථාන නෙවෙයි නිතරම විපස්සනා කරන්නේ. ඒ තුලින් ඇති වෙච්ච සංස්කාර. ඒක තමයි සමාධිය අපි කියන්නේ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඕනම කමඨාණක් කිසිම බයක් නැතුව ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒක බුද්ධ ආනුස්සතිය ධර්ම මිනිස්සු වර්ණාකම් නොදුන්නට අපි වර්ණාකමක් දෙන්න ඕනි බුදු කෙනෙක් කියලා තියෙන ඕනම කමඨාණක. දැන් සමහර අයට බොහොම පොඩි දේවල් කියලා දෙන්නේ. ඒකට එයා ඒක සාධනෙන් පිළිඅරන් ඊට පස්සේ ඒක තමයි එයා වටන්නේ. මේ බුදුරජාණන් වහන්සේ අර නකුල පියතුමාට දිනු කරන්න දෙයක් කියලා දෙන්න කියනකොට පුරුදු කරන්න දෙයක් කියලා දෙන උන්වහන්සේ දේශනා කරන්නේ ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරම් භවිෂති. කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැහැ කියලා නිතරම පත්‍යක්ෂා කරන්න කියන මනසකාර කරන්න කියනවා. ඉතින් එයා ඊට පස්සේ ඒක තමයි මෙනෙහි කරන්නේ. කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැහැ. ඒතර එයාට සිහිය පිරෙනවා කය කියන්නේ ලෙඩ වෙන එක. ඒක ලෙඩ වෙනන කාගේද? මාගේ නොවේ. ඒතර හිත කියන්නේ අන්න ලෙඩ නොකරගත යුතු දෙයක්. ඒක කය කියන්නේ ලෙඩ වෙන එක. ඉතින් ඒ වගේ සමහර අයට දෙන්න බොහොම පොඩි කමටහන්. නමුත් එයා ඒක මුල් කරගෙන එයා ඒක හරියට වැඩුවොත් එයාට රහත් වෙන්න උනත් පුළුවන්. ඒ නිසා අපි නිතරම කර්මස්ථානයක් වඩනකොට ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා අපි පිළි අරගෙන කියලා මේ ඊට පස්සේ අපි ඒක සාදරයෙන් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒකට ලොකු අපි ගෞරවයක් දක්වන්න ඕනේ. ලොකු වටිනාකමක් දෙන්න ඕනේ. මේ කර්මස්ථානේ මම හරියට වැඩුවොත් මට විද්‍යාව ලබන්නත් පුළුවන්, විමුක්තිය ලබන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමතේ වඩා ගන්නත් පුළුවන්, විපස්සනා වඩන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් සෝතාපන්න වෙන්නත් පුළුවන්, සකදාගාමී නාගම අරහත්ත්වයට දක්වාම හිත දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඕනම කමඨාණක් වෙන්න පුළුවන්. ඉතින් අර තමන්ගේ රුචිය තමයි ගන්න ඕනේ. කෝකටද මොකේදද මම වඩාත්ම කැමති. කෑම ගන්න ගියොත් මොනවත් වලට වැඩියෙන්ම බත් කන්නද, නූඩල්ස් කන්නද, නේද? පාන් කන්නද, නේද? ඊට වඩා වැදගත් කෑම තමයි කන්නේ. නේද? ඒක මොන රටේ ක්‍රමයේද කියලා ප්‍රශ්නකුත් නැහැ. චයිනීස් කෑමද, ඉතාලියන් කෑමද? ඒ ඔක්කොම කාලා මිනිස්සු ජීවත් වෙනවනේ. නේද? ඉතින් ඒ නිසා වඩා වැදගත් තමන්ගේ කැමැත්ත. මොකද කැමැති දේ කාපුවම දිරවනවා හොඳට. අකමැති දේවල් කොච්චර හොඳ වුණත් තමන්ලට දිරවන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා කමටහන තමන් කැමැති දෙයක් වෙන්න ඕනේ. තමන්ගේ හිත රුචි කරන එකක් වෙන්න ඕනේ. ආස කරන දෙයක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා සමහරලාට ආසයි ඒ වුණාට ඉතින් බයයි. ඇයි? සමහරුන්ට බය මේකෙන් මාර්ගඵල ලබන්න පුළුවන්ද බැයිද කියලා ප්‍රශ්න කරනවා. මෛත්‍රී වඩන්න කැමතියි. හැබැයි ඉතින් මෛත්‍රී වල නිවන් දකින්න පුළුවන්ද බැයිද කියලා පොඩි සමහර සැකයක් තියෙනවා. බුදුගුණ වලට කැමතියි. ඒ වුණාට බුදුගුණ වල රහත් වෙන්න පුළුවන්ද බැයිද කියලා පොඩි සැකයක් තියෙනවා. ඉතින් ඒ නිසා
බුදුගුණ භාවනාව කැමතුණත් කරන්න දෙයක් නැහැ. කරන්න වෙන්නේ ආනාපාන සතිය. මොකද ආනාපාන සතිය විතරයි හරියටම දන්නේ නිවන් දකින්න තියෙන කමඨාණක් ඇති. නේද? ඒ නිසා බැරි ගාත කොහොම හරි එන්න බලන්න මොකේද? ආනාපාන සතිය. ඉතින් ආනාපාන සතිය බොහෝ දුරට මුලින්ම වරද්දගෙන තියෙන. ඒ නිසා කොච්චර කරත් ඒකට එන්න බෑ. මොකද හුස්ම දැන් වදින තැන් බලන්න අරවම අවුල් ගොඩක් හදාගෙන තියෙන්නේ. ඉතින් ආනාපාන සතියට එන්න ටිකක් හරි අමාරු. එහෙම නැත්නම් ඉතින් ගොඩක් ආනාපාන සතිය ටිකක් වඩා යනකොට හිතෙන්නේ හුස්ම නැති වෙන්න ඕනි කියලා. ඉතින් හුස්ම නිරුද්ධ කිරීම තමයි ඒකේ දියුණුව කියලා හිතන්නේ. ඉතින් ඒක ටික වෙලාවක් යනකොට හුස්ම දැනෙන්නේ නැහැ. ඇයි? ඉතින් අපේක්ෂාව තියෙන කොහොමද හුස්ම නොදැනී යන්නේ? ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් යනකොට හුස්ම දැනෙන්නේ ඊට පස්සේ අරමුණක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? කය දිහා බලාගෙන ඉන්නවා. ඒක උන්න මොනවා හරි දැනෙනවා. ඊට පස්සේ උන්න ඒකේ උස්සේ යනවා. ඊට පස්සේ සමාධිය ඇති වෙන්නේ නැහැ. ඇයි සමාධිය වඩන අරමුණේ එයා බැහැර වෙලා. ඊට පස්සේ ඉතින් කයට දෙන දේවල් බලන්න යනවා. හිතට එන දේවල් බලන්න යනවා. ඉතින් ඒතර සමාධියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආනාපාන සතිය පිළිබඳව බොහෝ දුරට වරද්දකට හිටියොත් ඒක තුලින් වෙන්නේ නැහැ. දැන් හුස්ම ආනාපාන සතිය වඩනකොට මේ කය හිත සංසිඳන හුස්ම බොහොම සියුම් වෙනවා. ඒතර ඇත්තටම හුස්ම නැතිවීමක් නෙවෙයි වෙන්නේ මොකද්ද? සියුම් වීම. ඒ කියන්නේ පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සා මීති සික්කති පස්ස සිස්සා මීති සික්කති. සික්කති කියන්නේ මොකද්ද? පුහුණු කරනවා. පුහුණු කරන්න පුළුවන් ඒවද බැරි ඒවද? පුහුණු කරන්න යන්න මොනවද? බැරි දේවල් නේ. වෘත්තීය පුහුණු කියන්නේ මොනවද? වෘත්තීයකට යා පුහුණු කරනවා. ඒ වගේ දැන් සියුම් හුස්ම පිළිබඳ 100න් ඉන්න යට හුරු නැහෙම හැකියාවක් නැහැ. ආන්නේ හැකියාව ඇති කර ගන්න. ඒකයි අස්ස සිස්සා මීති සික්කති පස්ස සිස්සා මීති සික්කති. ඒතර එයාට එතකොට ආනාපාන සතිය වැඩිම තුළ මේ ආස්වාස් පාසස් සියුම් වෙනවා. හැබැයි සිහිය නැහැ. ආන්නේ නිසා තමයි දැනෙන්නේ නැහැ. තේනම් ඇති කර ගන්න ඕනේ මොකද්ද? සිහිය. ඒකට අන්නේ හුස්ම දැනුන්නේ නැතත් එයා මානසිකාරය පවත්වන්න ඕනේ. මේ මොහොතේ හුස්ම ඇතුල් වෙනවා පිට නේ වෙලාවේ ප්‍රඥාව භාවිත කරන්න ඕනේ. එයාට තේරෙන්නේ නැතුනොත් එයා දැනගන්න ඕනේ නැහැ. හුස්ම නිරුද්ධ වෙලා නැහැ. හුස්ම මොකද වෙලා තියෙන්නේ? සියුම් වෙලා මේ මොහොතේ ඊ타ත්ම සියුම්ම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. එයා ප්‍රඥාවෙන් දැකලා එයා ඒ වෙලාවෙත් මෙනෙහි කරන්න හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. දැනුන්නේ නැතුනට පස්සේ හැබැයි අවධානය තියෙනවා. අනිවාර්යෙන් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. ඒතර අවධානයෙන් ඉන්නකොට මොකද වෙන්නේ? ආයමත් අන්න හුස්ම තේරෙන්නේ. ඒකේ මග ඇරලා යන්නේ නැහැ. ඒක පුහුණු කරලා කොහොම හරි සිහිය පොදව ගන්න නැත්නම් දැනුවත් භාවය ඇති කර ගන්න. ඒකයි ඒක පැරලෙන අරමුණක් නෙමෙයි. ඊට පස්සේ තමයි දීර්ඝ වශයෙන් ආනාපාන සතිය වඩනකොට ආනේ තුල තමයි සමාධිය හොඳටම පීඨන වෙලා. ඊට එක්තැන්ගෙන වෙලා. ඊට පස්සේ තියෙන පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියන්නේ ඒතර අර පීතිය හිත එක්තැන් වුණාම පීතිය ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ආනාපාන සතිය වඩනකොට මේ හුස්ම නැති කිරීමක් නෙමෙයි ආනාපාන සතිය කරන්නේ හුස්ම පිළිබඳව සිහිය ඉඳීම. ඉතින් හුස්ම නැති කරනවා නම් අර ඔදිනෙන් එහාට කමටන් වඩන්න ආනාපාන සතිය වඩන්න විදිහ නෑ. නමුත් කියනවනේ නේ පීති පරිසංවේදී සුඛ සම්පරිසංවෝදී අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමිති සික්කති නේද? ඒ හැමතැනදීම ආස්වාස් ප්‍රාස්වාසයෙන් බැහැර වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා සමාධි කර්මස්ථානයක් වඩනකොට හොඳට මතක තියාගන්න ඕනේ අරමුණෙන් අපි කොයි මොහොතකවත් බැහැර වෙන්නේ නැහැ. ඒතකොට ඒ ගත්ත අරමුණම දිගට පැවැත්වීම තමයි සමාධියේ කරන්න වෙන මොකුත්ම කරන්න දෙයක් ගත්ත අරමුණ දිගටම පවත්වන්න මොකද්ද කරන්න ඕනේ? ඒ අරමුණ මනසේ කාර කරන්න ඕනේ. මනස කාර කරොත් පමණයි අරමුණ තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අරමුණක් දීලා තියෙන මනසකාර කරන්න. ඒක තමයි අපි කමටහන් කරන්නේ. ඒකයි මෛත්‍රී වැඩුවත් උන්වහන්සේ දේශනා කළා තියෙන එකයි මනසකාර කරන්න. සබ්බේ සත්තා භවන්තු. අට්ටික සංඥාව නම් මේකයි තියෙන්නේ. අරසක නැත්තම් අට්ටි කියලා ඒ අරමුණම පවත්වන. ඉතින් ඒ අර ආයාසයෙන් අර පවත්වන අරමුණ භාවනාව දියුණු වෙනකොට උදව් වෙනවා. ඒ තමයි විතක්ක විචාර. දැන් මේ විතක්ක විචාර දෙවෙනි ධ්‍යානයට යනකොට පවත්න්නේ ඇයි? අපි සමහර වැඩවලදී සමහර පුජ්‍යලෝ ටිකක් හරි නැහැ. හැබැයි ඉතින් වැඩට ඒ වෙලාව අවශ්‍යයි. ඒ නිසා ගන්නවා. දැන් කොන්ක්‍රීට් දානකොට කුරුකාරයෙක් ගේනවා. නේද?
හැබැයි ඉතින් දිගට කුඩුකාරයෝ ඒකේ තියාගන්නේ නෑ නේද? ආන්න ඒ වගේ තමයි මේ විතක්ක ਵਿਚාර කියන්නේ. හොඳයි ඒ වුණාට ඉතින් හොඳම දෙන්නේ නෙවෙයි. මේ කට්ටිය මත අරන් දෙන්නේ මේ හොඳ අරමුණු විතරක් නෙවෙයි. ආන්න ඒ නිසා තමයි දෙවෙනි ධ්‍යානෙ යනකොට මේ දෙන්න මග හලලා යනවා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානෙට යනකොට ප්‍රීතියත් අතන. මොකද එයත් හොඳම කෙනෙක් නේ. එයා හොඳයි. ඒ වුණාට එයාගෙත් අඩුපාඩු තියෙන නිසා එයත් හලලා යන්නේ. ඊළඟට තුන්වෙනි ධ්‍යානෙට යනකොට සුඛයත් අතාරිනවා. මේ හතරවෙනි ධ්‍යානෙට යනකොට හතරවෙනි ධ්‍යානෙට යනකොට සුඛයත් අතාරිනවා. තුන්වෙනි ධ්‍යානෙ ප්‍රීතිය අතාරිනවා. හතරවෙනි ධ්‍යානෙ සුඛයත් අතාරිනවා. හතරවෙනි ධ්‍යානෙට යනකොට ඉන්නේ කවුද? දැන් සුඛයත් අතෑරියාම තියෙන්නේ සුඛස්සච පහාන දුක්ඛස්සච පහාන පුබ්බේ සෝමනස දෝමනසානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා චතුපාරස තාමත්ම පිරිසුදු ආනුපේක්ඛා සිහිය යුතු උපේක්ෂාවක් තියෙන. එතකොට අරමුණ පිළිබඳව උපේක්ෂා වේදනාවක් තමයි තියෙන. ඒ පිළිබඳව ලොකු සතුටටපත් වෙන දුක් වෙනපත් වෙන ගතියක් නැහැ. ඉතින් මොකද මේ එක එක ධර්මතාවයන් වල දුබලතා තියෙන. හැබැයි එයා ඉදිරියට යනකොට ඒ දුබලතාවත් එක්ක ඇරයි යන්නේ ඒ කට්ටිය මේ නිසා තමයි ඒ කට්ටිය මග හලලා යන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම තමයි හැටි නේද? ඉතින් ඒ අයගෙන් ඒකට මේක පවුරක් කියන්නේ. අවශ්‍ය තැනට විතරයි කට්ටිය අරයි යන්නේ. මගදී ඒ අය අනිවාර්යෙන් හල්ලා යනවා. මේ ඔක්කොම යානාවල් වගේ. එක යානාවකින් අනිත්‍ය යානාවට අනිත්‍ය යානාවෙන් බස් මාරු කර නැත්නම් ප්ලේන් මාරු කර ගියා වගේ. නේද? අවශ්‍ය තැනට විතරයි අය අරයි යන්නේ. ඉතින් හැම එකම එහෙමයි. ඊතර වෙන්න මිසක් මගේ කරගන්න පාවිච්චි කරන ඒවා නේ. ඉතින් ඒ නිසා හැම දිනාටම සමාධිය වඩනකොට ඒ නිසිලස දිනු කරන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් භාවනාවක් ආරම්භ කරනකොට ඉස්සෙල්ලාම අපි ඉන්න ඉරියවට සිහිය පිටව ගන්න ඕනි. ඉන්න ඉරියව හොඳට කෙලින් කරගෙන ඉතින් පුටුවේ ඉන්නවනම් පිටිය ළඟ ඉන්නවනම් පුටුවට පිටියට හේතු වෙන්න හොඳ නැහැ. හේතුව ඇයි? කයේ වගකීම පුටුවට දුන්නොත් මොකද වෙන්නේ? වීරිය නැති වෙනවා. කය ඍජු තියාගන්න හොඳ වීරියක් ඕන. ඒ වීරිය නැති වුණ ගමන් මොකද වෙන්නේ? නින්දට යනවා. ඒ නිසා කයේ වගකීම පුටුවට බාර දෙන්න හොඳ නැහැ. ඒක වීරියට බාර දෙන්න. ඔබ තියාගනින් මෙයා කෙලින්. එතකොට එයාට මොකද වෙන්නේ? එයා මෙයාව පවත්තන්න වෙනවා. මෙයා පවත්තනකොට එයාට වැඩ තියෙනවා. එයාට එහෙම යන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා තමයි හොඳට භාවනා කරනකොට කය ඍජුව තියෙන්න ඕන. එතකොට පුටුවට බාර දුන්න ගමන් වගකීම වෙන කෙනෙකුට බාර දෙන්න. එතකොට එයාට වෙන වැඩකට යන්න පුළුවන්. ඒ නිසා ඒකයි අර කය පිළිබඳව ඒකයි හොඳට නිතර ඍජුව තියාගන්න නම් අපිට යම් සිහියක් අවශ්‍ය වෙනවා, වීරියක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුනොත් මේක පවත්වන්න බෑ. ඉතින් ඒ නිසා තමයි හොඳට කය ඍජු කරගෙන කිසිම දෙයකට හේතු වෙන්නේ නැතුව ඉඳගත්තර කවන්නේ. නමුත් මේ කය වඩකීම පුටුවේ ඇඳට බාර දෙන්නේ නැහැ. එයාට බාර දුන්නොත් මෙයා නිදහස් වෙනවා. එතන මෙයා වෙන වැඩ වලට යනවා. ඒක. ඉතින් ඒ නිසා හොඳට කය තියාගෙන ඊට පස්සේ ඉන්න ඉරියවට සිහිය පිටව ගන්න ඕනේ. සිහිය පිටවාගෙන භාවනාවේ ආනිසංස හොඳට මෙනෙහි කරන්න ඕනේ. මොකද සිහිය කියන්නේ ඉක්මනින්ම ආමද නැති වෙලා යනවා. වෙන දේවල් මත ඉඳගත්ත මොකේද කියලා මතක නැති වෙන. ඒ නිසා හොඳට සිහිය පිටව ගන්නවා. භාවනාවේ ආනිසංස හොඳට සිහි කරලා භාවනා කිරීමෙන් ජීවිතයට සිත සාන්තිය හාපත ඇති වෙනවා. කායික මානසික සාහනය සැනසෙල්ල ඇති වෙනවා. කායික මානසික දුක් පීඩාවල් නැති වෙනවා. තමයි තේරෙන විදිහ හොඳට දැනෙන්න ආනිසංස ටිකක් සිහි කරලා ඊට පස්සේ කරන්නේ සමාධියද විපස්සනාවද කියලා සිහි පිටනවා. අද මේ මොහොතේ මේ පරියන්කේ තුල මම මේ සිත එක්තැන් කරගන්න සමාධි භාවනාවක් කරනවා. ඊට පස්සේ කරන භාවනාවත් ගන්න ඕනේ. මොකද්ද වඩන්නේ? ආනාපාන සතියද, අට්ටික සංඥාවද, මෛත්‍රියද? ඒකේ සිහි පිටව ගන්නවා. මේ ආශ්වාස ප්‍රාශ්වාසයෙන් තොරව කිසිම අරමුණක අනසිය පවත්තන්න යන්නේ නැහැ. සිහි පවත්තන්න එක දිගටම අවසාන වෙනකම් මොකද්ද? ආනාපාන සතිය. එහෙම සිහි කරන ඊට පස්සේ තියෙන්නේ අනාශ්වාස ප්‍රාශ්වාස තුට සිහිය වාතය හුස්ම ඇතුළට ඇතුළ වෙනකොට ඇතුළ වුණා කියලා සිහි කරනවා. පිට වෙනකොට පිට වුණා සිහි කරනවා. ඉතින් ওই විදිහට කරන්නේ. හැබැයි අපි දන්නවා මේ ගත්ත සිහිය නැත්නම් මේ කුසල පාශික ධර්මයන්ට ඉන්න පුළුවන් පොඩි වෙලාවයි වැඩි.
මේ කට්ටියගේ සත්‍ය අඩු වෙනවා. මේ කට්ටිය දුර්වල වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ අය දුර්වල වෙනකොට ඊට වෙන ප්‍රබලය මෙතෙන් එනවා මේ වැඩේ වෙන වැඩක් කරන්න. ඉතින් ඒ නිසා මොකද කරන්න ඕනේ? මේ අය ආයමත් සත්‍යමත් කරලා ගන්න ඕනේ. ආන්නේ නිසා සමහරු කෙනෙක් මට විනාඩි 5ක් ඉන්න පුළුවන් 10ක් ඉන්න පුළුවන්. ඒතර එයා දන්නවා එයාගේ හයිය අපිට මොනවද උත්සන්නකෝ විනාඩි 10ක් නම් උස්සන ඉන්න. එතනින් යන්නම් බෑ. නේද? එහෙනම් කිතර 10ක උත්තර දෙකක් බීලා ආයෙත් ගන්නකො. නේද? පොඩි බිමින් තියලා ආයෙ උස්සන්න කියනවා. නේද? ඒතර බිමින් තියලා උස්සනකොට ආයෙ පොඩ්ඩක් ඉතින් මොමක් වෙලා නේද? ගන්නවනේ අරක. ආන්නේ වගේ තමයි සමහරුන්ට සත්‍යය තියෙන විනාඩි 5කට විතරයි. කියන්නේ 100 තියෙන විනාඩි 5යි. 5 යනකොට 100 මොකද වෙන්නේ? නැති වෙනවා. ආන්නේ නිසා මොකද කරන්නේ? ආයෙත් 100 උපදව ගන්න ඕනේ. 100 කියන්නේ වඩා ගන්න ඕනේ ධර්මයන්නේ. එයා දැන් දුර්වල වුණ ගාම මොකද වෙන්නේ? එයා ආයෙ පොඩ්ඩක් සත්‍යමත් කරලා ගන්නවා. එතකොට තේරෙනවා නම් විනාඩි 5 ඉන්න පුළුවන්. 5 යනකොට සමහරවල් 5ක් යනකොට නිදි මතයි කියනවා. නේද? 5යි පුළුවන් 5 ගිය ගමන් නින්දට යනවා හිත කියනවා. නේද? ඒ අය එහෙම වෙන්නේ. 5 යනකොට රසය අඩු වෙනවා, නීරස වෙනවා. එතකොට මොකද වෙන්නේ? වෙන අරමුණුත් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? නින්දට යනවා. ආනේ. එතකොට නීරස. ඒ නිසා මොකද කරන්න ඕනි? ආයත් මෙයාට වටිනාකම දීලා ආයත් මෙයාව රසවත් කරලා ගන්න ඕනේ. අරමුණ නීරස වෙනකොට මාය අපි එක පොඩ්ඩක් වර්ණාවක් කරලා ගන්න ඕනේ. අන්න ඒ නිසා ආයත් විනාඩි 5ක් ගියාට පස්සේ අපිට ආයත් පුළුවන් ඉන්න ඉරියව්වට සිහිය පිටුවාගෙන ආයත් මත් භාවනාවන් සංසුන්දට දැනෙන විදිහට සිහි කරලා ආයත් අර කමඨහන අලුත් කරගෙන සිහිය පිටුවාගෙන මේ ආනාපාන සතියතර වෙන්න කිසි දෙයකට මනස යොමු කරන්නේ නැහැ කියලා ආයත් ආනාපාන සතිය තුළම ඉන්න. ඉතින් ආයත් දැනගන්න 5යිනේ හයිය තියෙන ආය 5 යනකොට මොකද කරන්න ඕනේ? ආයත් අර විදිහටම කරනවා. එතකොට මොකද වෙන්නේ? හිතට යන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. පැනලා යන්න විදිහක් නැහැ. ඒකට ඒ විදිහට ටික කරන්න ඕනේ. මොකද අපි අමාරු දෙයක් උස්සනකොට එකපාරට උස්සන ඉන්න යන්නේ නැහැ. පොඩ්ඩක් උස්සනවා තියෙනවා අය ගන්න. එහෙම වෙන්නේ පුරුදු කරන්න. ඊට පස්සේ ඉතින් පැයක් උනත් උස්සගෙන ඉන්න පුළුවන්. ආන්නේ වගේ තමයි අරමුණෙන් ප්‍රීතිය සුඛ ආවට පස්සේ ඉතින් මෙයාට ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතෙක් අන්න විතක්ක ਵਿਚාර එනකම් පොඩ්ඩක් අනිත් අත්උදව් කරු වෙනකන් සෑහෙන අමාරුවෙන් පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ නිසා අර විදිහේ පොඩ කරන්න හිත ගොඩාක් දුවනයි. දුවන්නේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. දිගටම තමන්ගේ කමටාන වටන්න පුළුවන්. හිත දුවනවා නම් තීන මිද්දෙනවා නම් එහෙම නැත්තම් වෙනත් අරමුණු වලට යනවා නම් හිත මේ අර විදිහට විනාඩි 5න් පාට ආය කර්මස්ථාන අලුත් කර කරන්න. එතකොට තමයි වඩන්න පුළුවන්. ඒකනේ මේ බුදුරජාණන් වහන්සේ කමඨාන් දේශනා කරනකොට කායානුපස්සනාව වැඩුවත් චිත්තානුපස්සනාව වැඩුවත් එක සමිත වශයෙන් වැඩුවත් විපස්සනා වැඩුවත් කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා වීර්යය තියෙන්න ඕනේ, සිහිය තියෙන්න ඕනේ, නුවණ තියෙන්න ඕනේ. මේ අය අරගෙන තමයි මේ අය ඔස්සේ තමයි මේ භාවනා කරන්නේ. මේ අය බැරි වෙලාවත් සිහිය නැතුණොත්, වීර්යය නැතුණොත්, නුවණ නැතුණොත් මොකද වෙන්නේ? පාර නැහැ වගේ. පාර නැතුණු ගා යන්න විදියක් නෑ. මේක තමයි පාර. සිහිය තමයි පාර. වීර්යය තමයි පාර. නුවණ තමයි පාර. බැරි වෙලාවත් සිහිය නුවණ මේවා ගිලිහිලා ගිය ගමන් මොකද වෙන්නේ? යන්න පාරක්. එතකොට ඉතින් මොකද වෙන්නේ? අවුන එක යනවා ඊට පස්සේ. අවු වෙන එක ගිහිල්ලා හරියන්නේ. ඉතින් ඒ නිසා හැම දිනාටම ඒ විදිහට මේ භාවනාව කරගෙන යන්න බේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් සක්මන් භාවනාව කරලා අපි ඊළඟ පරියන්ක භාවනාවට එන්න. ඕගොල්ලෝ කාමරේ තමයි දෙන්නේ.
ඔස්කර්